right එහෙනම් අහගන්නකෝ අපි අද පටන් ගන්න පුතේ සිස්ටම් වල දෙවෙනි දවසේ දැන් ගොඩක් ළමයි කමෙන්ට් කරලා තිබ්බා මේ මැසේජ් කරලා තිබ්බා සිස්ටම් දෙවෙනි වීඩියෝ එක දාලා නැහැ නේ කියලා දෙවෙනි වීඩියෝ එකක් කරුවේ නැහැ නේ දාන්න මේ අද දෙවෙනි දවසේ හරි ඒ කියන්නේ යාලා දන්නේ නැහැ අර වීඩියෝ එක බලන කට්ටිය වෙන්න ඇති ලයිව් එකට එන්න බැරි වෙන්න ඇති එයාලට එහෙම ඇති වෙච්ච ගැටලුවක් මේ තමයි පුතේ අද තමයි දෙවෙනි දවසේ හරි ගිය සතියේ මම දෙවෙනි දවසේ කියලා ඇඩ් කරාට අපි එදා වේලාසන අවසන් කරපු නිසා එදා කරේ past paper discussions වගේ හරි paper discussions වගේ එහෙනම් අද සාකච්ඡා කරන්න පුතේ මොනවද සිස්ටම් වල ඉතුරු කොටස සිස්ටම් වල දෙවෙනි දවසේ හරි මට මතක් කරන්න පළවෙනි දවසේ අපි කතා කරපු කාරණා ටික චූටි දේවල් ටිකක් කතා කරේ පුතේ මොනවද බලන්න කියන්නේ පද්ධතියක් කියන්නේ මොකක්ද පද්ධතියක් කියන්නේ පුතේ මොකද්ද පද්ධතියක් කියන්නේ නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවක් අපි පද්ධතියක් කියලා නම් කරනවා මතකයිනේ හරි ඔක්කොම ටික කතා කරා මම මේ කියන්නේ පරිගණක පද්ධති සම්බන්ධයෙන්ම නෙමෙයි හරි පරිගණක පද්ධති සම්බන්ධයෙන් නෙමෙයි පරිගණක පද්ධතිය ඇතුළත් මේ සමස්ත පද්ධතිය මුළු ලෝකේ තියෙන ඕනම පද්ධතියක් ගත්තොත් පුතේ පද්ධතියක් කියන්නේ නිශ්චිත ඒ පද්ධතියට නිශ්චිත අරමුණක් තියෙනවා කියලා කිව්වා නිශ්චිත අරමුණක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කරන ඒ කියන්නේ ඒක ඇතුළ ගත්තොත් සංඝටක උපපද්ධති ගණනාවකින් හැදිලා තියෙන්නේ කියලා කිව්වා ඒවා අර අරමුණ ඉටු කරගන්න එකට බැඳිලා එක්ව ක්‍රියා කරනවා කියලා කිව්වා අපේ මිනිස් ශරීරය ගත්තොත් අපේ ශ්වසන පද්ධතිය ස්නායු පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය ප්‍රජනන පද්ධතිය මේ ඔක්කොම පුතේ මේ මිනිස්යාගේ පැවැත්ම වෙනුවෙන් එක්ව ක්‍රියා කරනවා ඊට පස්සේ පද්ධතියක මූලික ක්‍රියාවලි තුනක් ගැන අපි සාකච්ඡා කරා බලන්න ඔයාලට උගන්වපුවා මතක් කරන්න පද්ධතියක් ගැන කිව්වට පස්සේ පුතේ පද්ධතියක මම ඔයාලට කිව්වා මූලික ක්‍රියාවලි තුනක් ගැන අපි සාකච්ඡා කරා මොනවද ආදාන ක්‍රියාවලි ඊළඟට පුතේ ප්‍රතිදාන කියලා සාකච්ඡා කරා ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් හරි මම හිතන්නේ අපි ඊළඟට සාකච්ඡා කරා පද්ධතියක් දීලා මම ඔයාලට කිව්වා පද්ධතිය අඳුනගන්න පද්ධතිය අරමුණ අඳුනගන්න පද්ධතිය ආදාන අඳුනගන්න නේද පද්ධතියේ ප්‍රතිදාන අඳුනගන්න කියලා මම කිව්වා උදාහරණයක් ලෙස පාසල කියන පද්ධතිය අරගෙන අපි ඒවා ටික සාකච්ඡා කරා හරි ඊට පස්සේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා මොකද්ද පුතේ තොරතුරු පද්ධතියක් කියන්නේ තොරතුරු පද්ධතියක් කියන්නේ සරලවම ගත්තොත් දත්ත ආදානය කරලා තොරතුරු සකස් කරන පද්ධතිය මොනවද පුතේ දත්ත ආදානය කරලා තොරතුරු සකස් කරන පද්ධතිය හරි එතකොට දත්ත ආදානය කරලා තොරතුරු සකස් කරන පද්ධතිය පුතේ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවා බලන්න මතකද තොරතුරු පද්ධතිය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා මොනවද පුතේ එකක් manual system අත්තිරු පද්ධති අනික computer based system පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා මොනවද manual system කිව්වේ පුතේ manual system කිව්වේ පද්ධතියේ සිද්ධ වෙන මොකක් හරි ආයතනයක් හැන්ඩල් කරන එකක් වෙන්න පුළුවන් මොකක් හරි බැංකුවක තියෙන පද්ධතියක් වෙන්නත් පුළුවන් හරි පැහැදිලිද එතකොට මොකද්ද තොරතුරු පද්ධතියක් කිව්වේ දත්තාදානය කරලා තොරතුරු සකස් කරන පද්ධතිනේ නේද එතකොට මොනවද පුතේ මේ අත්තිරු පද්ධති කිව්වේ ඒකේ සියලු දේවල් සියලු කාරණා හරි සියලුම දේවල් ආදානය වෙන්නේ කරන්නේ සිද්ධ කරන්නේ පුතේ මොනවලින්ද මැනුවලි අතින් වගුවල ලියලා පොත්වල ලියලා කබඩ් වල ගබඩා කරලා ඒ වගේ සිස්ටම් එකක් පැහැදිලිද සියලුම දේවල් මිනිස් ශ්‍රමයේ භාවිතයෙන් කරන්නේ ඊට පස්සේ අපි සාකච්ඡා කරා කම්පියුටර් බේස් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියලා හරි කම්පියුටර් බේස් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද පුතේ කම්පියුටර් බේස් සිස්ටම් එකක් කියන්නේ තනිකරම දත්ත ආදානය කිරීම සකස් කිරීම ප්‍රතිදානය කිරීම වගේ දේවල් පරිගණකයේ වගේ මොකක් හරි උපකරණයක් පාවිච්චි කරලා අපි සිද්ධ කරනවා නම් ඒක පරිගණක පාදක පද්ධතියක් කියලා කිව්වා. හරි. ওই ටික තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරා පුතේ තොරතුරු පද්ධති වල තියෙන අත්තිරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති වල තියෙන වාසි අවාසි දෙන්න සංසන්දනය කරා. අපි එදිරි කතා කරා නේද? ගොඩක් දේවල් කතා කරා. මොනවද ඔයාලා ලියුව නෝට් එක චුට්ටක් බලන්න. දෝෂ ඇතිවීමේ ඉඩකඩ වැඩි මොනවලද පුතේ? අත්තිරු පද්ධති වල. දෝෂ ඇතිවීමේ ඉඩකඩ අඩුයි මොකේද පරිගණක පාදක තොරතුරු පද්ධති වල හරි එතකොට තොරතුරු සකස් කරන්න වැඩි කාලයක් යනවා මොනවලද අත්තිරු පද්ධති වල හැබැයි කම්පියුටර් බේස් පද්ධති වල ඉක්මනට මේ වැඩේ කරලා දෙනවා ඊට පස්සේ දත්ත ගබඩා කරන්න අඩු වැඩි ඉඩක් යනවා මැනුවල් සිස්ටම් වල
දත්ත තොරතුරු ගබඩා කරන්න පුතේ ලොකු ඉඩක් යනවා. මේ අඩු ඉඩක් තමයි යන්නේ මොකේද? කම්පියුටර් බේස් සිස්ටම් වල. ලොකු ඉඩක් යනවා මොකේද? මැනුවල් සිස්ටම් වල. චූටි ඉඩක් පොඩි ඉඩක් තමයි යන්නේ මොනවද? පරිගණක පාදක තොරතුරු පද්ධති වල. ඔය වගේ දේවල් අපි ගොඩක් සාකච්ඡා කරා. හරි ඊට පස්සේ පුතේ තව ගොඩක් දේවල් මම ඔය අතරේ කිව්වා. අපිට බෑකප්ස් ගන්න ලේසි නේද? ඔය වගේ දේවල් ඔය ගොඩාක් කාරණා කිව්වා. කොහොම හරි කමක් නැහැ. හරි. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි සාකච්ඡා කරේ ගිය සතියේ අලුත් ළමයි හිටියොත් එයාලට පොඩ්ඩක් දැනුවත් වෙන්න තමයි මම ওই කාරණා ටික කිව්වේ. එතකොට අපි සරලව ගත්තොත් අපි කතා කරේ පද්ධතියක් කියන්නේ මොකද්ද? පද්ධතියක තියෙන සංඝටක මොනවද? හරි තව අපි කතා කරා පද්ධති ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා ඕපන් සිස්ටම් and ක්ලෝස් සිස්ටම් කියලා. මතකද? පද්ධති ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මොකද්ද? එකක් ඕපන් සිස්ටම් අනික ක්ලෝස් සිස්ටම්. මොකද්ද පුතේ ඕපන් සිස්ටම් එකක් කියන්නේ? බලන්න ඔයාලගේ අදහස දෙන්න බලන්න මතකයි. මොකද්ද ඕපන් සිස්ටම් එකක් කියන්නේ? මේ කතා කරපු දේවල් පළවෙනි දවසේ එක දවසේ. මොකද්ද පුතේ ඕපන් සිස්ටම් එකක් කියන්නේ? ආදාන ප්‍රතිදාන වලදී පද්ධතිය බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා නම් ආදාන ප්‍රතිදාන වලදී පද්ධතිය බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒක පුතේ මොන සිස්ටම් එකක්ද? ආදාන ගද්දී ප්‍රතිදාන දෙද්දී පද්ධතිය බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා නම් ස්නායු පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය නේද? අන්න ඒ වගේ පද්ධති. මොනවද පුතේ? ඕපන් සිස්ටම්. විවෘත පද්ධති. හරි. බහිස්රාවීය පද්ධතිය. හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ පුතේ මොකද්ද ක්ලෝස් සිස්ටම් එකක් කියන්නේ? ආදාන ප්‍රතිදාන වලදී බාහිර පරිසරයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. රුධිර සංසරණ පද්ධතිය. හරි. ස්නායු පද්ධතිය වගේ දේවල් මම සාකච්ඡා කරන්න ඇති කියලා හිතනවා. සාකච්ඡා කරේ නැතත් කමක් නැහැ. හරි. රයිට්. ඒක ඔයාලා පෙළ පොතේත් නැහැ හැබැයි. නමුත් ඒවත් මම ඔයාලට සාකච්ඡා කරා. හරි. එහෙනම් ඔන්න අද දවසේ වැඩ. අද ටික. පුතේ අද කතා කරන්නේ හොඳට අහගන්න. හරි. අද කතා කරන්නේ දැන් අපි මේ කතා කරමින් ඉන්නේ ওই පද්ධති ගැන කතා කරලා වෙන පද්ධති ගැන කතා කරලා ස්නායු පද්ධති ගැන කතා කරලා ආහාර ජීර්ණ පද්ධති ගැන කතා කරලා පාසල් පද්ධති ගැන කතා කරලා අන්තිමට අපි ආවේ පුතේ තොරතුරු පද්ධති කියන එකටනේ. හරි. තොරතුරු පද්ධති කියන එක යටතේත් ඔයාලා දන්නවා මැනුවල් සිස්ටම් and කම්පියුටර් බේස් සිස්ටම් කියලා දෙකක් තියෙනවනේ. එතකොට අපි දන්නවා දැන් මැනුවල් සිස්ටම් වල වාසි නැහැ. අවාසි තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි මෙතනින් එහාට දැන් අපි පරිගණක තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ළමයි හැටියට තොරතුරු තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ළමයි හැටියට අපි මෙතනින් එහාට පුතේ සාකච්ඡා කරන්නේ විභාගෙදී බලන්නේ වැඩියෙන් දායක වෙන්නේ මොන පද්ධති ගැන අධ්‍යයනයද? මොකද්ද? තොරතුරු පද්ධති ගැන අධ්‍යයනය තමයි. හැබැයි පුතේ ඒකෙත් මොන පද්ධතියක් ගැනද? කම්පියුටර් බේස් සිස්ටම් ගැන අධ්‍යයනය. හරි. පරිගණක පාදක තොරතුරු පද්ධති සම්බන්ධව තමයි විභාගෙදී මෙතනින් එහාට ගොඩක් අහන්නේ. එතකොට පුතේ මේ පරිගණක පාදක තොරතුරු පද්ධති ගත්තොත් ඔයාලට A level වල මේ පාඩම ටිකක් වෙනස්. අතන මගේ ඇඟේ තියෙන A level. මේ O level පොත බලද්දී චුට්ටක් තේරිච්ච දෙයක් තමයි ඔයාලගේ ගොඩක් කරුණු අඩු කරලා තියෙනවා. මේක හරිය පවා කරන්න දෙයක් නැහැ. මේ සීමාව තුළ ඉඳන් මම උගන්වන්න වෙනවා. A level වල තියෙන කාරණා මෙතන උගන්වලා වැඩක් නැහැ නේ. O level වලට අදාළ කාරණා ටික විතරනේ උගන්වන්න ඕනේ. හරි. එතකොට අපිට ළමයි A level වලදී වෙනම තොරතුරු පද්ධති 11ක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. එක්ස්පර්ට් සිස්ටම්, ස්මාර්ට් සිස්ටම්, හරි, ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම්. ඔහොම ළමයි පද්ධති 11ක් ගැන වෙනම අධ්‍යයනය කරන්න තියෙනවා. හරි. ඔෆිස් ඔටෝමේෂන් සිස්ටම්. හරි. ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරන්න තියෙනවා. හැබැයි ඔයාලගේ O level සීමාව තුළ ඒවා සාකච්ඡා කරන්න නැහැ. හැබැයි ඔයාලා නිකන් බලන්න මේ තොරතුරු පද්ධති තියෙන තැන් ටිකක් කියන්නේ. තොරතුරු පද්ධති තියෙන ආයතන ටිකක් කියන්නේ පුතේ. දැන් මේ තොරතුරු පද්ධතියක් හදන හැටි ඒකෙදි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග සහ ඒකෙදි අපි පිළිපැදිය යුතු ක්‍රියාමාර්ග තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ මෙතනදී. හරි. උදාහරණයක් ලෙස බැංක් එකක් ගත්තොත් ඒකේ තියෙන තොරතුරු පද්ධතියක්. ඔව්. සාමාන්‍ය ලයිබ්‍රරියක් ගත්තත් ඒකේ තොරතුරු පද්ධතියක්. පාසලක් ඔටෝමේට් කරන්න පුළුවන්. හොස්පිටල් එකක් ගත්තොත් දැන් ඔටෝමේට් කරලා තියෙනවා. පැහැදිලි. තව ළමයි දැන් ගත්තොත් ඔයාලා දැකලා තියෙනවද මේ ස්මාර්ට් හෝම්ස් කියන සංකල්පය? ස්මාර්ට් හෝම් ඒ වල කතා කරන්න තියෙනවා. IoT කියලා පාර්ට් එකක් තියෙනවා. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස්. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය කියලා. ස්මාර්ට් හෝම් එකක් කියන්නේ මොකක්ද? දැන් සාමාන්‍යයෙන් අපේ ලොකු උඹලා ගෙවල් ඉතින් තාම ලොකුවට ස්මාර්ට් නැහැ. නමුත් ස්මාර්ට් හෝම් එකක් කියන්නේ මොකද්ද පුතේ? ස්මාර්ට් හෝම් එකක් කියන්නේ මොකද්ද?
කියන්න බලන්න. මොකක්ද ස්මාර්ට් හෝම් එකක් කියන්නේ? ස්මාර්ට් හෝම් කියන්නේ පුතේ ගේට් ඔටෝමේට් කරලා තියෙන්නේ. ගේට් ඔටෝමේට් කරලා තියෙන්නේ. හරි? තප්පරයක් ඉන්න පුතේ. ගේට් ඔටෝමේට් කරලා තියෙනවා. හරි? ඒ කිව්වේ දැන් උදාහරණයක් ලෙස අපි අදාළ පුද්ගලයා යද්දි ගේ දොර ඔටෝ ඇරෙනවා. වැහෙනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි ටැප් එකක් යටට කෝප්පය ඇල්ලුවාම වතුර ටික ඔටෝ ටැප් එකට වැටෙනවා. කෝප්පේ ගත්ත ගමන්ම හරි වතුර ටික නැවත නතර වෙනවා. අපි ෂවර් එක ළඟට ගියාම ෂවර් එක ඔටෝ වැඩ කරන්න ගන්නවා. හරි? අයින් වෙච්ච ගාම වතුර නතර වෙනවා. අපේ වැඩ පහසු කරලා තියෙන්නේ. අපිට ලොකු දෙයක් කරන්න නැහැ. කාමරේට යද්දි ලයිට් එක ඔන් වෙනවා. කාමරෙන් එළියට යද්දි ඔටෝ ලයිට් එක ඔෆ් වෙනවා. හරි? ඒ වගේ එක එක දේවල් වලට මේක මේ ඇද ගන්න පුළුවන්. හරි? ස්මාර්ට් හෝම් එකක්. ස්මාර්ට් හෝම් එකක්. ඔයාලත් කැමති ඇති මේ වගේ ස්මාර්ට් හෝම් වල ජීවත් වෙන්න. ඉතින් ස්මාර්ට් හෝම් කියන සංකල්පේ ඒකත් පද්ධතියක්. හරි? දැන් මේ බලන්න පුතේ. මේක ගත්තොත් දැන් මේක ගත්තොත් මේ දැන් මේක IoT වලින් හදපු කායකක්. IoT වලින් හදපු කායකක් නේ. දැන් මේකත් දුවන්න ළමයි මේක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් එකක්. Arduino බෝඩ් එකක්. හරි? පැහැදිලිද? මේ Arduino බෝඩ් එක සහ මේ ඔක්කොම ගත්තොත් මේක පද්ධතියක්. මෙයත් පද්ධතියක්. පැහැදිලි? මේකත් පද්ධතියක්. එතකොට ඔය වගේ පද්ධති ඕන තරම් ලෝකේ තියෙනවා. හරි? පද්ධති ඕන තරම් ලෝකේ තියෙනවා. එතකොට ඔය අධිවේගී මාර්ගවල ලයිට් සිස්ටම් එක පද්ධතියක්. ඒ වගේ පුතේ මේ ලෝකේ ඕන තරම් පද්ධති තියෙනවා. පැහැදිලිව අඳුර ගන්න. ඒ පද්ධති ගැන අපි A level වලදී ගොඩක් කතා කරනවා. හැබැයි ඔයාලගේ O level වලදී එහෙම ලොකුවට කතා කරන්නේ නැහැ. හරි? එහෙනම් අපි මෙතනදී කතා කරන්නේ පද්ධති සංවර්ධන ක්‍රමවේද ගැන. එහෙනම් පුතේ මාතෘකාව ලියා ගන්න පද්ධති සංවර්ධන ක්‍රමවේද ගැන. ඒ කිව්වේ පද්ධතියක් හදද්දී අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග ගැන. සාමාන්‍යයෙන් පද්ධතියක් හදද්දී අපි කොහොමද හදන්න ඕනේ? මොනවද අනුගමනය කරන ක්‍රියාමාර්ග කියන කාරණා ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. දැන් උදාහරණයක් හැටියට පුතේ අපි තේ එකක් හදන්න ගත්තත් ඒක හදන්න ක්‍රමයක් තියෙනවනේ. නේද? තේ එකක් හදන්න ක්‍රමයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒකේ අන්තිමට කරන එක මුලින් කරලා සමහරලාට හරියන්නේ නැහැ. මුලින් කරන එක සමහරලාට අන්තිමට කරලා හරියන්නේ නැහැ. පැහැදිලිද පුතේ? පැහැදිලි. එතකොට උදාහරණයක් ලෙස අපේ කොල්ලෝ ඔන්න කෙල්ලන්ව යාළු කරගන්න try කරනවා. නේද? හරි. එතකොට ඒකෙදි අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා. හරි? ඒකෙදි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. හරි? අන්තිමට කරන එක මුලින් කරලා හරියන්නේ නැහැ. මුලින් කරන ටික අන්තිමට කරලා හරියන්නේ නැහැ. හරි? ඒකෙදි යම් යම් ස්ටෙප් ටිකක් තියෙනවා. ඒ ස්ටෙප් ටික හරියට පිළිපැද්දොත් පුතේ අනිවාර්යෙන් ඕනම කොල්ලෙට්ට ගොනෙක් වුණත් කමන්නේ නැහැ, ගෙම්බෙක් වුණත් කමන්නේ නැහැ, කෙල්ල සෙට් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. හැබැයි පුතේ අර ක්‍රියාධර්ම ටික අර උපදේශ ටික හරියාකාරව පිළිපදින්න ඕනේ. පැහැදිලිද? හරි. එතකොට ඕනම දෙයක් කරන්න පුතේ පිළිවෙලක් තියෙනවා. ගෙයක් හදන්න මුලින්ම ඉඩම ගන්න ඕනේ. ඊට පස්සේ ගෙදර ප්ලෑන් එක අඳින්න ඕනේ. ඊට පස්සේ අත්තිවාරම් දාන්න ඕනේ. ඊට පස්සේ බිත්ති නගන්න ඕනේ. නේද? ඊට පස්සේ වහල ගහලා කපරාදු කර මේ වයරින් එක ගහලා බට ලයින් ඇදලා කපරාදු කරලා නේද? බාත්රූම් ටයිල් කරලා ඔය වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් අන්තිමට ළමයි මේ වයරින් එක ගහන්නේ නැහනේ. වයරින් එක ගහන අවස්ථාවක් තියෙනවා. මුලින්ම වයරින් එක ගහන්න බෑනේ. ඒක ගහන වෙලාවක් තියෙනවා. මුලින්ම ටයිල් කරන්න බෑනේ. පැහැදිලිද? ඒ නිසා ඒ විදිහේ යම්කිසි මොකක් හරි දෙයක් කරද්දී යම්කිසි පද්ධතියක් ගොඩනගද්දී අපි අනුගමනය කරන පුතේ පිළිවෙලක් තියෙනවා ඕනම දෙයක. ඒ වගේ මෙන්න මේ තොරතුරු පද්ධති softwares නේ අපි මේ හදන්නේ ඇත්තටම. මෙන්න මේ තොරතුරු පද්ධති නිර්මාණය කරද්දී හරි අපි ඒකෙදිත් අනුගමනය කරන යම්කිසි පිළිවෙලක් ගැන අධ්‍යයනය කරනවා IT වල හොඳ ලොකු හොඳ සංකීර්ණ පද්ධති හදද්දී. එහෙනම් අපි මෙතනදී කතා කරන්නේ පුතේ මෙන්න මේ වගේ තොරතුරු පද්ධතියක් නිර්මාණය කරද්දී
අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් තොරතුරු පද්ධතියක් සංවර්ධනය කරද්දී අපි අනුගමනය කරන්න ඕනේ පිළිවෙල ක්‍රියාදාම ටික මොනවද කියලා. හරි. පුතේ ලියන්න මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද. මොකද්ද පුතේ? පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධන ක්‍රමවේද. හොඳින් අහගන්න. පුතේ පද්ධතියක් සංවර්ධනය කරන්න. හරි? හොඳට අහගන්න. පද්ධතියක් සංවර්ධනය කරන්න මේ ලෝකේ විවිධ ක්‍රම තියෙනවා. පද්ධතියක් සංවර්ධනය කරන්න පුතේ මේ ලෝකේ විවිධ ක්‍රම තියෙනවා. මේ ඔයාලගේ O level syllabus එකට අනුවයි මම මේ කියලා දෙන්නේ. හරි? පද්ධතියක් සංවර්ධනය කරන්න පුතේ මේ ලෝකේ විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ අතරින් ඔයාලගේ syllabus එකට අනුව අපි ඉගෙන ගන්නවා මෙන්න මේක. මොකක්ද? System development life cycle. හරි මේකට අපි කෙටියෙන් කියනවා පුතේ SDLC එක. සිස්ටම් කියන්නේ මොකද්ද? පද්ධති ඩෙවලොප්මන්ට් සංවර්ධන ලයිෆ් ජීවන සයිකල් චක්‍රය. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. ඒ කියන්නේ පුතේ පද්ධතියක් හදද්දී අපි ඒක ඩෙවලොප් කරන්න ඕන පිළිවෙල ක්‍රියාමාර්ග ටික අපි හඳුන්වනවා පුතේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් කියලා. හරි. ඔයාලා දැන් ලියා ගන්න මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද. පද්ධති සංවර්ධනය කරන්න තියෙන ක්‍රමවේද. ගෙයක් හදන්න තියෙන ක්‍රම අන්න ඒ වගේ. තේ එකක් හදන්න තියෙන ක්‍රම ගොඩක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් ගෑල් ළමයි වගේ තේ එකක් ඇදුවොත් එන පිළිවෙලට ලස්සනට පොතේ හැටියට හදනවා. හැබැයි බොන්න බෑ. ඒක වෙනම කතාවක්. පිරිළමයි හැදුවොත් සමහරවිට තේ එක හදනවා පොතේ විදියට නෙමෙයි හදන්නේ. හරි? වතුරක් ලිපේ තියලා තේ කොලක් දාලා සීනිත් ඒකටම දාලා මූ බාද්දිම තේ එක හැදිලා එනවා. හැබැයි පට්ට රහයි. හරි? පැහැදිලිද? කොහොම හරි ඒක ක්‍රමවේද දෙකක්. කොහොම හරි තේ එක ආවා. කොහොම හරි තේ එනවා. ඒ ක්‍රමවේද දෙකක්. ඒ වගේ හදන්න ක්‍රමවේද ඕන තරම් තියෙන්න පුළුවන්. අපේ සිලබස් එකේ තියෙන පුතේ මෙන්න මේක කතා කරන්නේ. මොකක්ද? සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. හරි. ලියාගන්න මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද. මෙයටතේ පොඩි සටහනක් දාගමු. පද්ධති සංවර්ධන ක්‍රමවේද මේක පට්ට පාඩමක්, තියරි පාඩමක්. විභාගෙට එනවනේ පුතේ ප්‍රශ්නයක් නේ. ඔයාලට ගොඩක් එනව නේද මේකෙන්? මන්න වැඩි බලලත් නැහැ O level papers ඉතින්. ඈ? ඔව් ගොඩක් එනවා. අපි papers කරද්දි බලමු මේ ඇති දෙයක් නැහැ. මම මේකේ ඔයාලට ප්‍රශ්න ටිකකුයි දැන් අර ඔයාලට දෙනවා කිව්ව පොත් ටිකයි හදලා තියෙන්නේ. පොත් ටිකයි කියන්නේ ටියුට්ස් ටික හදලා තියෙන්නේ මම ඉඩෙන් ඉරිය දෙනවා. හරි. බලමු. ලියන්න පුතේ. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. අපි කතා කරන්නේ දැන් වැඩිපුර තොරතුරු පද්ධතිය ඈ. තොරතුරු පද්ධතිය. ඒ කියන්නේ දත්ත ආදානය කරලා තොරතුරු සකස් කරලා දෙන පද්ධති. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති. හරි තොරතුරු පද්ධති. එකෙක් කියනවා සයිකල් නෙමෙයි සර්කල් ලු. සර්කල් නෙමෙයි පුතේ සයිකල්. සර්කල් නෙමෙයි. හරි. ලියන්න. ලියන්න. තොරතුරු පද්ධති. තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සඳහා විවිධ ක්‍රමවේද. තොරතුරු පද්ධති පුතේ නිර්මාණය කිරීම සඳහා විවිධ ක්‍රමවේද. තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතා වේ. විවිධ ක්‍රමවේද භාවිතා වේ. එක එක ක්‍රමවේද තියෙනවා. හරි නේද පුතේ? දැන් අපේ කොල්ලන්ට දවසක එක ඒවා හදන්න වෙනවනේ. නැද්ද? හදන්න වෙනවා පුතේ. අකමැත්තෙක් වුණත් උඹලට හදන්න වෙයි. එතකොට එක එක විදියට තමයි හදන්නේ. එක එක විදියට හදන්නේ. හරි මොනවා හරි කමක් නැහැ. සරුංගලයක් මොනවා හරි කමක් නැහැ. අටපට්ටමක් ඕන එකක්. එක එක විදියට හදයි. හැබැයි පුතේ මේ කොහොම හැදුවත් අපේ අවසාන අවුට්පුට් එක එක දෙයක් වෙන්න ඕනේ. නැත්නම් ඒ ක්‍රමවේද හරි නෑ. අපි මෙතනදී කතා කරන්නේ පිළිගත් ක්‍රමවේදනේ. තවත් ලෝකෙ පිළිගත් ක්‍රම තියෙනවා. මෙහෙම හැදුවත් එහෙම හැදුවත් එකම අවුට්පුට් එක එන්නේ. හැබැයි සමහර අය සමහර විදියට හදනවා. සමහර අය සමහර විදියට හදනවා. සමහර අය සමහර විදියට හදනවා. ඔයා හදන විදියට නෙමෙයි මම හදන්නේ. මං හදන විදියට නෙමෙයි සමහරලාට ඔයා හදන්නේ. ඔයා හදන විදියට නෙමෙයි සමහරලාට ඔයාගේ යාළුවෝ හදන්නේ. හැබැයි පුතේ අවසාන ප්‍රතිදානය
එකක් වෙන්න ඕනේ පිළිගත්ත අවුට්පුට් එකක් දෙන්න ඕනේ දත්තා දානය කරලා සකස් කරලා තොරතුරක්ම එළියට එන්න ඕනේ එතකොට ඒක මොකක් හරි තොරතුරු පද්ධතියක් වෙනවා හරි උඹලා ඉතින් එතෙන්ට ඕන දෙයක් දාලා හිතාගන්න මට ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් තොරතුරු පද්ධති නිර්මාණය කිරීම සඳහා ලොව විවිධ ක්‍රමවේද පවතී ඒ අතරින් පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන තැනක් ගනී. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන තැනක් ගනී. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන තැනක් ගනී. හරි. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන තැනක් ගනී. වරහන් ඇතුළේ ලියා ගන්න system development life cycle. කෙටියෙන් SDLC. හරි. පුතේ මේ ඇත්තටම A level වලදී මේකේ පියවර 7ක් තියෙනවා. O level පොත බලද්දී O level පොතේ තියෙන පියවර 6යි. පැහැදිලි නේද? හරි. A level වල පියවර 7ක් තියෙනවා. හරි. O level වල පියවර 6කට තමයි මේක හදලා තියෙන්නේ. හරි. A level වල පියවර 7යි. මේකේ පියවර 6යි. දැන් අපි O level වලදී O level විදිහට උගන්වන්න ඕනේ. ඒ නිසා කරන්න දෙයක් නැහැ. අරක ඉගෙනුවොත් අවුල්. මොකද සිලබස් එකේ අහන්නේ මේක නිසා මට මේක උගන්වන්න සිද්ධ වෙනවා. හරි හොඳට මතක තියාගන්න. එතකොට මෙතනදී ඇත්තටම හරි ක්‍රමය තමයි A level වල තියෙන්නේ. ඒක තමයි නිසි පියවර. O level වලදී පොඩ්ඩක් අඩු කරලා තියෙන අර කතා කරන කාරණා පොඩ්ඩක් අඩු කරන්න අවශ්‍ය නිසා. හරි ඒ නිසා ඒක අවුලක් ගන්න එපා. හරි. එහෙනම් ලියන්න මෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය හරි මෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන පියවර 6කින් යුක්ත වේ. මෙම පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ප්‍රධාන පියවර 6කින් යුක්ත වේ. මේ මොකද්ද? O level වල. හරි? O level වල. A level වල මේක 7ක් තියෙනවා. ඒ සිලබස් එහෙම තමයි ළමයි. දැන් අපි උදාහරණයක් ලෙස O level වල විද්‍යාවේ ආවර්ත ද්‍රව්‍ය ඉගෙන ගන්න කීයද? O level වල විද්‍යාවේ ආවර්ත ද්‍රව්‍ය මූලද්‍රව්‍ය කීයක් කියලා දෙන්නේ 20යිනේ. දැන් 20 තියෙන්නේ. නෑ ඉතින් ඒක සීමාව සිලබස් එක තුල ආට ඉගෙන ගන්න තියෙන ටික. A level වලදී ඔයාලට ඕක 100 ගානකට එනවා. ඒක තමයි தත්ත්වය පුතේ. හරි. ත්‍රිකෝණමිතියේදී අනුපාත කීයක් ගැනද ඉගෙන ගන්න? 3ක් ගැන. A level එකදී ඉගෙන ගන්නවා 6ක් ගැන. O level වලදී කෝණමයින ඒකකේ මොකද්ද? ප්‍රධාන ඒකකේ අංශක. A level වලදී රේඩියන්. හරි. වෙනස් වෙනවා පුතේ. A level වලදී රේඩියන්. ඒ වගේ තමයි දෙන්නේ. දැන් මෙතන අපි සිලබස් එකට අනුව කතා කිරීමක් සිද්ධ කරන්න ඕනේ. හරි. පුතේ මේ ජීවන චක්‍රයේ පියවර 6ක් තියෙනවා කියවනේ මම. ඔයාලට අනුව මම මේ 6 කලවම් කරලා ලියනවා. මම එළවලු ගන්නනල්දිත් මේක කරනවා. මම මේක කලවම් කරලා ලියනවා. හරි? එහෙනම් මෙහෙන් අමුණලා පිළිවෙලට නැතුව ලියනවා. ඔයා ඒ නම් ටික බලලා ඔයාට මේක පෙළ ගස්සන්න පුළුවන්ද කියලා බලමු. මං හිතනවා ඔයාට පුළුවන්. වචනේ කියවද්දි මේක එකට එනවා ඇති. මේක දෙකට එනවා ඇති. මේක තුනට එනවා ඇති කියලා ඔයාට හිතෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා අපි ඒ ටික පිළිවෙලකට ලියාගමු. හරි. මේ බලන්න පිළිවෙලට කියනවා මම අපිළිවෙලට ලියනවා. ඔයාලා පිළිවෙලට ලියන්න ඕනේ අපිළිවෙලටත් ලියනවා. හරි. පළවෙනි එක තමයි පුතේ මම පිළිවෙලට නෙමෙයි දෙන්නේ දැන් ඈ. මම මෙහෙන් ලියනවා කියතියි ඈ. මම අපිළිවෙලට මෙතන ලියයි. මේවා ඔයාලා එකින් එක කියවන්න මං කියවද්දි. හරි? බෝඩ් එක පේනවනේ පුතේ? ඊළඟට දෙන්නම් ඔයාලත් මාත් එක්ක ලියා ගන්න පුතේ. මාත් එක්ක ලියා ගන්න අපිළිවෙලට.
ඊට පස්සේ යටින් අපි මේක වා හිතලා පිළිවෙලට ලියමු. හරි මම ඉංග්‍රීසියෙන් දෙන්නම්. කියන්නම් ඔයාලා ඒවා ලියා ගන්න අවශ්‍ය නම්. හරි ලියන්න. මම මේ දෙන නම් ටික ඔයා පිළිවෙලට ලියා ගන්න. කීයද 1 2 3 4 5යි. තව එකක් ඕනේ පුතේ. මොකද්ද? ඔන්න පුතේ මම මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රේ හරි පියවර කිහිපයක් ලිව්වා. පියවර කිහිපයක් ලිව්වා. හරි පියවර කිහිපයක් ලිව්වා. දැන් ඔයාලා මේකේ මේ පියවර ටික හොඳට කියවලා ඔයාලා මේකේ 1 මොකද්ද 2 මොකද්ද 3 මොකද්ද 4 මොකද්ද 5 මොකද්ද 6ට එන්න ඕනේ මොකද්ද කියලා පොඩ්ඩක් අඳුන ගන්න. පැහැදිලි? හරි. ලියන්න බලන්න. ටක් ගාලා ලියා ගන්න බෝඩ් එකේ. ටක් ගාලා. ටක් ගාලා. මම පොතේ තියෙන එකත් ඔයාලට ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. මොකද මේක මම බුක් එක මම කියවනේ ඔයාලට චුට්ටක් ෂෙයා කරලා පොඩ්ඩක් කියලා දෙනවා කියලා මේකේ නෝට් ගොඩක් වෙලා යන නිසා. මේ පුතේ විසඳුම් කේතනය කිරීම. ඒ කියන්නේ ඇත්තටම කෝඩින් කියන්නේ මේකටනේ. කෝඩින් පාර්ට් එක. පද්ධතිය නඩත්තු කිරීම. මොකද පුතේ නඩත්තු කරනවා කියන්නේ? මේන්ටේන් කරනවා. මේන්ටේන් කරනවා කියන්නේ සිස්ටම් මේන්ටෙනන්ස් නඩත්තු කරනවා. පද්ධතිය පිහිටවනවා. පද්ධතිය ස්ථාපනය කරනවා. ඉම්ප්ලිමන්ට් කරනවා. හරි. විසඳුම් සැලසුම් කරනවා. ඩිසයින් කරනවා. ඩිසයිනින් පාර්ට් එක. මේ ඩිසයිනින් පාර්ට් එක. මේ අවශ්‍යතා හඳුනා ගන්නවා. මොකද අවශ්‍යතා හඳුනා ගන්නවා කියන්නේ? identify කරනවා. identifying requirements. අවශ්‍යතා හඳුනා ගන්නවා. අතර මේකේ විශ්ලේෂණය කරනවා ඒවා මේවා කියලා ගොඩාක් දේවල් අපිට කතා කරන්න තියෙනවා ඒ ලෙවල් වල. හරි. විසඳුම කේතනය කරනවා. මේක කෝඩින්. මම මේක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. කෝඩින්. මේ විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂිවත් කිරීම. testing and debugging. හරි මේක ටෙස්ට් කරනවා එහෙම නැත්නම් ටෙස්ට් කරනවා කියන්නේ පරීක්ෂා කරනවා. පරීක්ෂා කරද්දී පුතේ දෝෂයක් ආවොත් ඒක ඩීබග් කරනවා. ආයෙ ඒක හරි ගස්සනවා. හරි එහෙනම් ඔන්න මේ ටික. දැන් මේකේ මම එක එක ටිකක් ඔන්න දාලා තිනවා කලවමේ දාලා තියෙන්නේ. පුතේ දැන් මේක පෙළ ගස්සන්නයි ඕනේ. හරි මේක පෙළ ගස්සන්නයි ඕනේ. මම මේක ලියා ගන්න ඔයාලට දෙන්නම්. මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. අපි පෙළ ගස්සමු. හරි ඔයා පොඩ්ඩක් හිතන්නකෝ. නඩත්තු කරනවා කියන එක එකට එන්න පුළුවන්ද? නඩත්තු කරනවා කියන එක එකට එන්න පුළුවන්. බෑනේ පුතේ. දැන් උඹලා නම් කරන්නේ ඕක තමයි. උඹලා කරන්නේ ඕක. අපේ කොල්ලෝ මුලින්ම කරන්නේ නඩත්තු කරන එක. හරි. දෝෂ දන ඒවා මේව හොයන්නේ නැහැ. විශ්ලේෂණය කරලා බලන්නේ නැහැ. එරර්ස් ඒවා මේ චෙක් කරන්නේ නැහැ. පළවෙනි පාරම පද්ධතියක් හම්බෙච්ච ගමන් මූ නඩත්තු කරනවා. පස්සේ තමයි කෙලවෙන්නේ. හරි. නඩත්තු කරන්න කලින් පුතේ ගොඩක් දේවල් තියෙනවා. හරි. නඩත්තු කරන්න කලින් ගොඩක් දේවල් තියෙනවා. මුං බණි සරන් දෙනවා, කෙසෙල් අදන් දෙනවා, මාළු බණි සරන් දෙනවා, බස් එකට ටිකට් ගන්නවා. හරි? පැහැදිලිද? මෙන්න යකෝ නඩත්තු කරනවා පළවෙනි පියවර නඩත්තු කිරීම. පැහැදිලිද? තව කොච්චර දේවල් තියෙනවද නඩත්තු කරන්න කලින් චෙක් කරන්න. පුතේ මේ පියවර 6 ලොකුම කාලයක් යන්නේ මොකේද? මේ පියවර 6 ලොකුම කාලයක් යන්නේ මොකේද? පද්ධතිය උඹලා හදාගන්න හදිස්සි වෙලා ඕවා මේවා ගත්තට උඹලට වැඩිම කාලයක් යන්න එපා වෙනම කාලය තමයි නඩත්තුව. එකෙක් කියනවා කෝඩින් නෙමෙයි කෝඩිනුත් ගහගත්තා ගියහන්කෝ. ඕක නඩත්තු කරන එක තමයි බං වෙනම කාලයක් යන්නේ. පැහැදිලිද? කවදාවත් නඩත්තුව මුලින් ගන්න එපා. ඊට කලින් හොයන්න ඕනේ මේකට නිවැරදි ආදාන දුන්නාම නිවැරදි ප්‍රතිදාන එනවද? අපේ ආදාන මේකට ගැළපෙනවද? හරි. අපි දෙන ආදානවල ප්‍රතිදාන හොඳින් නිකුත් වෙනවද? හරි. වැරදි ආදාන වැරදි ප්‍රතිදාන එනවද දන්නේ නැහැ. මේවල එරර්ස් මොනවා හරි තියනවද දන්නේ නැහැ. මේක අපිට ගැළපෙන පද්ධතියක්ද? හරි.
මේක වෙන වෙනම පාවිච්චි කරපු පද්ධතියක්ද? හරි. පැහැදිලිද? මේකේ ආපු එරර්ස් මොනවද? පැහැදිලිද? ගොඩක් දේවල් චෙක් කරන්න ඕනේ. හරි. පැහැදිලි මේක අපිට ප්‍රමාණවත්ද? මේක වැඩිද? මට මේක මේන්ටේන් කරන්න පුළුවන් වෙයිද? හෙන සීන් ගොඩයි. එතකොට පුතේ මේ නඩත්තුව කියන එක කවදාවත් එකට එන්නේ නැහැ. හැකර්ස්ලා ඉන්නවද? අන්න හරි. එකෙක් කියනවා කොල්ලන්ට අවබෝධ වෙනවා හැකර්ස්ලා ඉන්නවද? උඹලා කියන භාෂාවෙන්නේ. හරි. මමමද පළවෙනි එක නේද? ඒ වගේ දේවල් කියනවා. හරි. කොහොම හරි කමන්නේ නැහැ. කොහොම හරි පුතේ මේක එකට එන්න බෑ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. දැන් මේක ගන්නකො. විසඳුම් කේතනය කිරීම එකපාරම කේත කරන්න යන්නත් එපා පුතේ. ඈ? හම්බෙච්ච ගාම කේත කෝඩ් ගහන්න යන්න එපා. පැහැදිලිද? හම්බෙච්ච ගාම කෝඩ් ගහන්න යන්න එපා. පැහැදිලි? ඒවට කලින් කොච්චර දේවල් තියෙනවද? හරි. අඳුන ගන්න ඕනේ මේක හොඳට. කෝඩ් එකක් ගහන්න කලින් මේ පද්ධතිය අඳුන ගන්න ඕනේ. හදන්න කලින් මේ පද්ධතිය අවශ්‍යතාව හඳුන ගන්න ඕනේ. හරි. එතකොට මොකද්ද පළවෙනි එක? පුතේ අපි සිස්ටම් එකක් කම්පියුටර් සිස්ටම් එකක් ගහන්න දුන්න ගමන්ම අපිටක් ගාලා ඒ මිනිස්සයාගේ අවශ්‍යතාවත් හඳුන ගන්න නැතුව හරි ඒ මිනිස්සයාගේ මේ අවශ්‍යතාවත් හඳුන ගන්න නැතුව මට ඕන විදිහට මේ පද්ධතිය ගහලා දෙන්නේ නැහැ. අන්න අපේ කොල්ලෝ කියනවා අතරමැදදී හැක් කරයිද? අතරමැදදී හැක් කරයිද බලපන් මුන් හිතන දේවල් නේ. ඌ හිතන තියෙන කාරණාව බලපන්. මේ පද්ධතිය අතරමැදදී කවුරු හරි හැක් කරයිද? එහෙම ඩයල් එකක්ද? එහෙම හැක් කරන්න පුළුවන් පද්ධතියක්ද? ඒවත් වටිනවා. බලන්නකෝ අපේ පුතා හිතලා තියෙන දේවල්. හරි. ගොඩක් දේවල් හිතනවා. අන්න ඒවා හිතන්න ඕනේ. එතකොට මේකේ පළවෙනි එක වෙන්න ඕනේ මොකද්ද? එහෙනම් පළවෙනි එක වෙන්න ඕනේ පුතේ පද්ධතිය ඔක්කොම හදන්න කරින් මොකද්ද? මේ අයිඩියා එක ගන්නකො අපි මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අපි ලියාගමු. අවශ්‍යතා හඳුනා ගැනීම. මේක තමයි පුතේ එක වෙන්න ඕනේ. මෙතනින් නා. අවශ්‍යතා හඳුනා ගැනීම. හරි. අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ එයාගේ අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ හරි. එයාගේ අවශ්‍යතා හඳුනාට වෛරස් තියෙනවද? මේ අපේ කොල්ලෝ කියන දේවල් නේ. ඔව් ඇත්ත. හරි. අවශ්‍යතා හඳුනා ගැනීම. වෛරස් ගාඩ් පාවිච්චි කරන්න ඕනේද? ගොඩක් දේවල් හිතන්න වෙනවා නේ. වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන්න ඕනේද? වෛරස් ගාඩ් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද? අම්මෝ වෙන දේවල් තියෙනවා. හරි. අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවැනි එක මොකද්ද? දෙවැනි එක පුතේ මෙතන. මොකද්ද? කියන්න. දෙවෙනි එක මොකද්ද? ඔයාලට හිතන දේ කියන්න. දැන් ඊට පස්සේ විසඳුම් කේතනය කිරීමද? දැන් ළමයි සාමාන්‍යයෙන් අපි ගෙයක් හදන්න කලින් අපේ පවුලේ ඉන්න සමාජිකයන් ගාන ඒව මේව එක්ක අපි ඒ ගෙදර තියෙන්න ඕනේ අවශ්‍යතා ටික හඳුන ගන්න ඕනේ. කුස්සිය, බාත්රූම් දෙකක්ද ඕනේ, තුනක්ද, කාමර කීයක්ද ඕනේ අඳුර ගන්න ඕනේ. නේද? අන්න ඒ වගේ. ඊට පස්සේ අඳුනගත්තට පස්සේ අපි ළමයි අපි ප්ලෑන් එක උනත් අඳින්න දෙන්න කලින් අපි පවා යම් මට්ටමකට අවශ්‍යතා අඳුන ගන්නවා. ඊට පස්සේ තමයි ළමයි හොඳ ප්ලෑනර් කෙනෙක්ට දීලා ප්ලෑන් කරගන්නේ. එහෙනම් ඊළඟ පියවර වෙන්න ඕනේ පුතේ විසඳුම සැලසුම් කිරීම. සැලසුමක් හදා ගන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? කොච්චර ගියක් හදනවද? කොච්චර කාලෙකින්ද කරන්නේ? මම මේ කාලේ කොච්චර දේවල් හදනවද? මම මේකේ මේ වෙද්දි මොනවද කරන්නේ? මුලින්ම මොනවද කරන්නේ? මම මේකට සල්ලි හොයාගන්නේ කොහොමද? ඒ වගේ ළමයි අපි සාමාන්‍ය ජීවිතයේදී ඒ පද්ධතිය අවශ්‍යතා හඳුනාගෙන ඒ දේවල් කරලා වුණාට පස්සේ අපිට පුළුවන් පුතේ මේක ඊට පස්සේ මොකද්ද? සැලසුම් කිරීම ඩිසයිනින් පාර්ට් එකට යන්න. එහෙනම් දෙවෙනි එක තමයි මේක. හරි. තුන්වෙනි එක මොකද්ද? දැන් පුතේ හරි දැන් පද්ධතිය අවශ්‍යතාවත් හඳුනාගත්තා. ඒකට අවශ්‍ය කරන ඩිසයින් එකත් හැදුවා, සැලසුමත් හැදුවා. ඊළඟට මොකද්ද? ඊළඟට ළමයි අපිට යන්න පුළුවන් මෙන්න මේකට. මොකද්ද? කෝඩින් පාර්ට් එකට. විසඳුම් කේතනය කිරීම කෝඩින් පාර්ට් එකට යන්න පුළුවන්. හරි. කෝඩින් පාර්ට් එකට ගියාට පස්සේ හරි ඊළඟට මොකද්ද යන්න ඕනේ පුතේ? කෝඩින් පාර්ට් එකට ගිහිලා දැන් පද්ධතිය හැදුවට පස්සේ අපි පුතේ පද්ධතිය පිහිටවන්න කලින් නඩත්තු කරන්න කලින් අපි චුට්ටක් චෙක් කරන්න ඕනේ. මේකේ මේ හරි විසඳුම අපි මේ හිතපු ප්‍රශ්නෙට මේ හිතපු ගැටලුවට සොෆ්ට්වෙයාර් එකක් කියන්නේ පුතේ ගැටලුවක් විසඳීමනේ. මේ ගැටලුවට විසඳුම හරියට එනවද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඕනේ. මේ පරීක්ෂා කරද්දී පුතේ මොනවා හරි දෝෂ හම්බුනොත් ඒවා ඉවත් කරන්න ඕනේ. එහෙනම් පුතේ මේක හතරවෙනි එක හැටියට අපිට ගන්න පුළුවන්. පස්වෙනි එක මොකක්ද? කියන්නේ අන්න ඊට පස්සේ පුතේ පද්ධතිය පිහිටවනවා. ඔන්න පස්වෙනි එක පිහිටවනවා කියන්නේ ඒක ආයතනය තුල ඉන්ස්ටෝල් කරලා ඒක වැඩ කරගෙන යනවා. හරි.
මේ පිහිටවනවා. ඒක ඉන්ස්ටෝල් කරනවා. එහෙම නැත්නම් ස්ථාපනය කරනවා. ඊට පස්සේ පුතේ එතනින් එහාට තියෙන්නේ ඉතින් පද්ධතියේ නඩත්තු කාර්යය. මේක තමයි පුතේ සෑහෙන කාලයක් කරන්න සිද්ධ වෙන්නේ. අපිට හිතෙනවා මේ කෝඩ් කරන්න සෑහෙන වෙලාවක් කියලා. නෑ පුතේ, මේක තමයි වැඩිම කාලයක් ගතවන එක. හරි. බලන්න මෙන්න මෙහෙම පියවර 7 හිතිච්ච අය. මේ පියවර 7 හිතිච්ච අය ඉන්නව නේද? හරි. මම දැන් මේක පිළිවෙලට ලියා ගන්න අවශ්‍ය නිසා ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඔයාලගේ පොතේ නෝට් එක. හරි. බලන්න පුතේ. අවශ්‍ය ලියා ගන්න. අවශ්‍ය ටැග් ගාලා ලියා ගන්න. හරි. ඉන්න. මේකේ මම මේක දාලා නැහැ. මම කැප්චර් කරේ නැහැ. අවුලක් නැහැ. ඒක මේකත් මම තියාගන්නම් මොකටද? මොකද මේ ටික වලට දෙන්න ඕනේ. හරි. එහෙනම් ඔයාලා පිළිවෙල ලියා ගන්න පුතේ. පිළිවෙල ලියා ගන්න. මේක identification of requirements. දෙක designing the solution. කෝ දෙක designing the solution. තුන පුතේ coding of the solution. coding කියලා ලිව්වත් ඇති. 4 testing and debugging. පහ මේක implement of the system. පද්ධතිය පිහිටවනවා. ඊට පස්සේ පද්ධතිය නඩත්තු කරනවා. maintenance of the system. හරි. ඔය ටික ලියා ගන්න. පිහිටවනට කියනවා deployment කියලා. implement, deployment. ඕන එකක් ලියන්න පුළුවන්. හරි. අපි එකින් එක මේ වචනත් එක්ක නැවත සාකච්ඡා කරමු. හරි. පුතේ ඔන්න දැන් ඔතනින් වැඩේ හරි. එහෙනම් මේක ඔයා පිළිවෙලට ලියවෙන්න ඕනේ. එහෙනම් මොකද්ද? 1. එහෙනම් 1 වෙන්නේ මොකද්ද? 1 අවශ්‍යතා හඳුනා ගැනීම. 2 විසඳුම සැලසුම් කිරීම. 3 විසඳුම් කේතනය කිරීම. 4 විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. හරි. 5 පද්ධතිය පිහිටුවීම. 6 පද්ධතිය නඩත්තු කිරීම. එහෙනම් පුතේ ඊටාම වැදගත් ඔන්න ඔය කාරණා ටික. හරි. ඊටාම වැදගත් ඔය කාරණා ටික. හරි නේද? මම ලියන්නම් ඕනනම් අවශ්‍යතා හඳුනා ගැනීම. මේක තමයි පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එක වෙන්න ඕනේ පුතේ විසඳුම සැලසුම් කිරීම. මේකට අපි කියන්නේ ඩිසයින් කරනවා කියලා. මේකෙදි කියන්නේ identifying requirements. අවශ්‍යතා හඳුනා ගන්නවා. තුන්වෙනි එක තමයි පුතේ විසඳුම කේතනය කිරීම. ඒ කියන්නේ කෝඩ් කිරීම. හතරවෙනි එක තමයි මොකද්ද? විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. කෙටියෙන් ලියුවට කමක් නැහැ. පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. ඊට පස්සේ පස්වෙනි එක තමයි පුතේ මොකද්ද? පස්වෙනි එක තමයි පද්ධතිය පිහිටුවීම. හයවෙනි එක තමයි පද්ධතිය නඩත්තු කිරීම. ඔන්න ඔය 6 මතකෙන් ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් හරිම වගකීමෙන් මේ ටික පාඩම් කරගන්න. මොකද විභාගවල එක්සෑම්ස් වල මේක ගොඩක් හිස්තැම් පුරවන්න පවා O level වල මම දැක්ක ඇවිල්ලා තියෙනවා. හරි? ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? පැහැදිලිද? හරි. අවශ්‍යතා හඳුනා ගැනීම. එහෙම නැත්නම් identifying requirements. විසඳුම සැලසුම් කිරීම. designing කිරීම. විසඳුම කේතනය කිරීම. coding. පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. testing and debugging. ඊට පස්සේ පද්ධතිය පිහිටුවීම. deployment. එහෙම නැත්නම් implement. පද්ධතිය නඩත්තු කිරීම. maintenance. පැහැදිලිද? හරි. හැමෝටම තේරුණා නේද? හරි. දැන් අපි යනවා පුතේ මේකේ එකින් එක මේ එක දේවල් වලදී එක පියවරවලදී අපි මොනවද කරන්න කියලා අඳුනගන්න. අපි මොනවද මේ පළවෙනි පියවරේදී කරන්නේ? අපි මොනවද මේ දෙවෙනි පියවරේදී කරන්නේ?
අපි මොනවද මේ තුන්වෙනි පියවරේදී කරන්න කියලා අපි සාකච්ඡා කරන්න යන්නේ. හරි. එහෙනම් අපි යමු අවශ්‍යතා හඳුනා ගැනීම කියන පළවෙනි පියවරට. හරි. මේක ඉතින් වචනෙම තියෙනවනේ පුතේ. නේද? වචනෙම තියෙනවනේ. අවශ්‍යතා හඳුනා ගැනීම. හරි පුතේ. මේ අවශ්‍යතා හඳුනා ගැනීමේදී මොනවද අපි කරන්නේ? මොනවද අපි අවශ්‍යතා හඳුනා ගැනීමේදී ගොඩක් දුරට කරන්නේ? හරි. මම ඔයාලට පොඩි ෂෝට් නෝට් එකක් මේකට දෙනවා පොතෙත් මේ කාරණා ටික තියෙන නිසා. පොතත් මම ෂෙයා කරනවා. ෂෙයා කරලා ඒකත් මම පෙන්නනවා. හරි. අවශ්‍යතා හඳුනා ගන්නවා කියන්නේ ඇත්තටම මේ අපි පද්ධතියක් හදද්දී මේ පද්ධතිය අවශ්‍ය කරන කෙනාගේ අවශ්‍යතා මොනවා හරි තියෙනවනේ. ඒ අවශ්‍යතා අපි ලයිස්තුගත කරන්න ඕනේ. මොනවද වාට ඕනේ? මොනවද මේකට ආදානය කරන ආදාන? මොනවද මේකට ප්‍රතිදානය වෙන්නේ? මොනවද වාට අමතර ඔප්ෂන්ස්? හරි කියලා අහලා බලලා ඒ පද්ධතියක් කිව්වම අපිට දැන් හොස්පිටල් එකක් කිව්වොත් එimhe හොස්පිටල් එකට හදන පද්ධතියක් නැහැ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්ට දල අවබෝධයක් තියෙනවා. නමුත් ඊට එහා ගිහිල්ලා අපි මේ පද්ධතියේ මැනේජ්මන්ට් එකෙන් එයාලගෙන් අහන්න ඕනේ. එයාලට වෙන වෙන ඔප්ෂන් තියෙන්න ඕනේ. එයාලට පේමන්ට් කරද්දී පේමන්ට් කරන වෙනම මෙතඩ්ස් තියෙන්න පුළුවන්. හරි ඔන්ලයින් පේමන්ට්ස් ඕනේද නැද්ද? ගොඩක් දේවල් අහන්න වෙනවා. ඒ හැම එකටම හරියන්න තමයි පුතේ පද්ධතිය හදන්න ඕනේ. ඒ නිසා පද්ධතියක් හදද්දී අපි ගොඩක් දුරට ඒ පද්ධතිය තුල විවිධ දත්ත එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ. මොනවද ආදාන මොනවද ප්‍රතිදාන ඒවා ලේඛනගත කරන්න ඕනේ. හරි පද්ධතියේ ඉහළ නිලධාරියෙක් සාකච්ඡා කරලා මේ ගැන හොඳ සාකච්ඡා කිරීම පවා කරන්න ඕනේ. සමහරවිට පරණ පද්ධතියක් තියෙනවා නම් ඒ පද්ධතිය ගිහිල්ලා පරීක්ෂා කරන්න ඕනේ. හරි ඊට පස්සේ අපිට එක එක කට්ටියකින් එක එක ශාස්ත්‍රවල ඉන්න අයගෙන් මේ සිස්ටම් එක රන් කරන අයගෙන් ඒ කම්පැනි ඉන්න අයගෙන් වෙන වෙනම ප්‍රශ්න කරන්න ඕනේ. අපිට ඕන නම් වෙනම පේපර් එකක් වගේ අපිට පොදු ප්‍රශ්න ටිකක් දීලා එයාලගෙන් එයාලා හිතන දේවල් අපි අහන්න ඕනේ. හරි ඒ වගේ ළමයි පද්ධතියක් මේ අවශ්‍යතා හඳුනා ගද්දී අපිට විවිධ ක්‍රියාමාර්ග අපි සලකා බලනවා. හරි පැහැදිලිද? මොකද්ද මේකේ පද්ධතිය අනුව ඒකේ වපසරිය තීරණය වෙනවා. ඒතර අපේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස ඒ අවශ්‍ය කෙනාගේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස තමයි මේ පද්ධතිය හදන්න ඕනේ. හරි අන්න ඒ කාරණා ටික අපි ඉස්සරහම දැනගන්න ඕනේ. දැන් මේක ඔයාලගේ අච්චුපතේ තියෙන කාරණා ටික ඉන්ටර්විව්ස් වලින් පුළුවන් අපිට දත්ත තොරතුරු එකතු කරන්න පුළුවන්. ඉන්ටර්විව්ස් විතරක් නෙමෙයි තියෙන්නේ ක්‍රම කිහිපයක් තියෙනවා. මම දැන් ඔයාලට දෙන්නම්. හරි ඒවා ටික මම චුට්ටක් ස්ක්‍රීන් එකේ ෂෙයා කරනවා. මම ඊට පස්සේ ඔයාලට කියලා ලියවනවා. හරි මම චුට්ටක් ෂෙයා කරවලා වගේ අච්චුපත පොඩ්ඩක් ෂෙයා කරවලා මෙන්න මේ අයිඩියා එක ඔයා ගන්න කියලා මම චුට්ටක් ඔයාලට කියනවා. හරි ඔන්න පළවෙනි එක බලන්න. බලන්න පුතේ මෙන්න ඔයාලගේ අච්චුපතේ තියෙන නෝට් එක. හරි මේක හොඳට බලන්න මේ බලන්න. අවශ්‍යතා හඳුනා ගැනීම පළවෙනි එකනේ පුතේ අවශ්‍යතා හඳුනා ගැනීම. බලන්න මෙහිදී පවතින අත්තිරු පද්ධතිය හෝ සංවර්ධනය කළ යුතු පද්ධතියක කළ යුතු පරිගණක පාදක තොරතුරු පද්ධතිය පිළිබඳව පූර්ණ විමසා බැලීමක් සිදු කරයි. එහෙනම් අපි මේ හදන්න ඕන පද්ධතිය ගැන පූර්ණ වශයෙන් විමසා බැලීමක් සිද්ධ කරනවා. නීතිමය ප්‍රශ්නේයිද? ඒවත් බලන්න ඕනේ පුතේ. පැහැදිලිද? සොෆ්ට්වෙයාර්ස් ගහන්න බෑ එහෙම නීතිමය ප්‍රශ්න පවා එනවා. ඒවා පවා බලන්න ඕනේ. නව පද්ධතිය අරමුණු අලුත් පද්ධතිය අරමුණු මොනවද? ඒකෙන් ලැබෙන්න ඕනේ ප්‍රතිලාභ මොනවද? ඒකේ තියෙන්න ඕනේ කාර්යක්ෂමතාවන් මොනවද? වැනි දේ පිළිබඳව ලිඛිත සටහන් පිළියෙල කරේ. ඒ කියන්නේ කරුණු ලියලා පොත්වල සටහන් කරනවා. මේ ආයතනයේ කාර්ය මණ්ඩලය සහ පද්ධතිය ගොඩනගන කණ්ඩායම එකතු වී සිදු කරනවා. ඒ කියන්නේ ආයතනය ඇතුලේ ආයතනයේ මේක ආයතනයේ කාර්ය මණ්ඩලයයි ඒක අවශ්‍ය කරන ආයතනයේ කාර්ය මණ්ඩලයයි පද්ධතිය ගොඩනගන කණ්ඩායම එකතු වෙලා තමයි දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේක සිද්ධ කරන්නේ. මොකද නැත්තම් ඒ කරුණු අපිට අවශ්‍යයිනේ. යාළගේ අදහස් අපිට අවශ්‍යයිනේ හදන්න කරින්. මෙම පියවරේදී පද්ධති විශ්ලේෂණය සිස්ටම් ඇනලිස්ට් විසින් විශ්ලේෂක කියන්නේ පුතේ ඔය ඕනම කම්පැනි එකක ඉන්නවා පද්ධති විශ්ලේෂකයෙක් කියලා කෙනෙක්. සිස්ටම් ඇනලිස්ට් විසින් පවතින පද්ධතිය විස්තරාත්මකව අවධානය කරනු ලබන අතර අලුත් අවශ්‍යතා හඳුනා ගනු ලැබේ. එයාලා කිව්වට එයාලට අපි හොඳ විසඳුම් ටිකක් දෙන්න ඕනේ. එයාලා කියන විසඳුම් වලට වඩා සර් ඔයා මේක කිව්වට මේක මෙතෙන්ට දැම්මොත් හොඳයි නේද? හරි මේකට වඩා හොඳ විසඳුමක් තියෙනවා. අපි ඔන්ලයින් පේමන්ට් උත් දාමු. හරි අපි ඔයාලට මේක මීට වඩා කාර්යක්ෂමව අපි හදලා දෙන්නම්. හරි තාමත් පහසු විදියට. එයා දාන්න පුළුවන් එක එක කලර්ස් ඉන්ටර්ෆේස් එකට. අපිට කියන්න පුළුවන් මේ කලර්ස් වලට මේ කලර්ස් දාමු සර්. මේක ටිකක් දැන් නැගලා යනවා. හරි එක එක ඔප්ෂන්ස් දාන්න පුළුවන්. පරිශීලක අවශ්‍යතා සපුරාලීම සඳහා තොරතුරු ඇක්සස් කළ යුතුයි. පරිශීලක අවශ්‍යතා සපුරාලන්න නම් එයාට හොඳ සේවයක් දෙන්න නම් අපි විවිධ තොරතුරු එකතු කරන්න ඕනේ.
තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේද කිහිපයක් පවතින අතර ඉන් කිහිපයක් පහත දැක්කේ. ඔන්න පුතේ ඔය සරල කාරණාව. එහෙනම් පද්ධතිය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම තමයි මේකේ අරමුණ. පද්ධතිය හදන්න කලින් මොනවද නැත්තම් ළමයි කෝඩ් කරන්න කලින් මේ අවබෝධයක් තියෙන්න එපා. හරි. එතකොට තොරතුරු එක්ස්ට්‍රැස් කරන්න අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක ඔබ්සර්වේෂන්ස්, නිරීක්ෂණය කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා ඉන්ටර්විව්ස්, ප්‍රශ්නාවලි ක්වෙස්චනරීස්, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය, ඩොකියුමන්ට් සාම්පල් කලෙක්ෂන්ස්, මූලාශ්‍ර, ප්‍රොටෝටයිපින්. ඒ ටික අපි වෙනම කතා කරනවා පුතේ. මුලින්ම අපි මේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන කොටසේදී පොඩි සටහනක් අපි මේකට දාගමු. පොතත් ඔයා චුට්ටක් රිෆර් කරන්න මේ යටතේ. හරි නේද? හරි. පොඩි සටහනක් දාගමු මෙහෙම. අවශ්‍යතා හඳුනා ගැනීම, identification of requirements කියන එක ලියලා පොඩ්ඩක් ඒ යටතේ සිද්ධ කරන දේවල් චුට්ටක් අපි ලියාගමු. හරි. ලියාගන්න පුතේ. ලියාගන්න මේ අවශ්‍යතා හඳුනා ගැනීම යටතේ. හරි. පිටුව නම් දන්නේ නැහැ පුතා, මම ඕක කැප්චර් කරලා ගත්තේ. මට මතක නැහැ පිටුව. ලියන්න. මෙම අධ්‍යයනයේදී මම පොතේ තියෙන නෝට් එකම නෙමෙයි දෙන්නේ, චුට්ටක් වෙනස් කරලා දෙන්නම්. මෙම අධ්‍යයනයේදී නිර්මාණය කළ යුතු පද්ධතිය පිළිබඳව පූර්ණ විමසා බැලීමක් සිදු කරයි. පූර්ණ විමසා බැලීමක් සිදු කරයි. අදාළ පද්ධතියේ අරමුණු හා අපේක්ෂාවන් එයින් පරිශීලකයාට ලැබිය යුතු ප්‍රතිලාභ පද්ධතියේ කාර්යක්ෂමතාවය පද්ධතියේ ආරක්ෂාව සිකියුරිටි එක ගැන හිතන්න ඕනේ. පද්ධතියේ ආරක්ෂාව වැනි කාරණා සම්බන්ධව තොරතුරු එක්රැස් කරගනී. තවද ඒවා ලේඛනගත කරයි. මෙම කාර්ය තවද ඒවා ලේඛනගත කරයි. මෙම කාර්ය අදාළ ආයතනයේ කාර්ය මණ්ඩලය සහ වීඩියෝ එක බලන්න තියෙනවා, නෝට්ස් ලියද්දි ටක් ගාලා ලියා ගන්න, බැරිනොත් වීඩියෝ එක බලලා ලියා ගන්න. මෙම කාර්ය අදාළ ආයතනයේ කාර්ය මණ්ඩලය සහ පද්ධති සංවර්ධන කණ්ඩායම එකතු වී සිදු කරයි. පද්ධති සංවර්ධන කණ්ඩායම තව හිමීට කියන්නද? හරි. පද්ධති සංවර්ධන කණ්ඩායම එකතු වී සිදු කරයි. ඊළඟ රූලෙන් ලියන්න පුතේ. ඊළඟ රූලෙන් තවද ඊළඟ රූලෙන් තවද මෙම අධ්‍යයනයේදී පරිශීලකයන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒවා සපුරාලීම සඳහා
තොරතුරු එක්රැස් කිරීමද සිදු කළ යුතු වේ. තොරතුරු එක්රැස් කිරීමද සිදු කළ යුතු වේ. තොරතුරු එක්රැස් කිරීමද සිදු කළ යුතු වේ. පොතේ තියෙන නෝට් එක කියව ගන්න පුතේ නැත්නම් ඇති. තොරතුරු එක්රැස් කිරීමද සිදු කළ යුතු වේ. මෙම අධියරේදී තොරතුරු එක්රැස් කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා වේ. මෙම අධියරේදී තොරතුරු එක්රැස් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතා කරයි. මෙම අධියරේදී තොරතුරු එක්රැස් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිතා කරයි. හරි. පළවෙනි එක පුතේ මම මේක දාන්නම්. නිරීක්ෂණය. දෙවෙනි එක ලියා ගන්න සම්මුඛ සාකච්ඡා. තුන්වෙනි එක ලියා ගන්න ප්‍රශ්නාවලි. හතරවෙනි එක ලියා ගන්න පුතේ වාර්තා හෝ ලිපිගොනු. වාර්තා හෝ ලිපිගොනු. පරීක්ෂා කිරීම. මේ විවිධ ක්‍රම අපිට තොරතුරු එකතු කර ගන්න පුළුවන් විවිධ ක්‍රම. ඊළඟට පුතේ මූලාදර්ශ. මූලාදර්ශ. මොනවද මේ නිරීක්ෂණ කියන්නේ? නිරීක්ෂණ කියන්නේ පුතේ observations. observations. සම්මුඛ සාකච්ඡා කියන්නේ පුතේ interviews. ප්‍රශ්නාවලි questionnaires. වාර්තා හා ලිපි ලේඛන සකස් කරනවා කියන්නේ reports ටික අපිට තියෙන files ටික check කරන්න පුළුවන්. හරි document sample collection කියලා කියන්නේ. මූලාදර්ශ කියන්නේ prototypes. prototypes කියන්නේ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. prototypes. හරි. දැන් ඔයාලට මේ වචන දිහා බැලුවහම යම් දෙයක් තේරෙන්න ඕනනේ. වචන දිහා බැලුවහම යම් දෙයක් තේරෙන්න ඕන. නිරීක්ෂණය. නිරීක්ෂණය කියන්නේ පුතේ දැන් අපිට ගිහිල්ලා පුළුවන් යම් කිසි ආයතනයක පද්ධතියක් අපිට හදන්න ආවට පස්සේ හරි අපිට හදන්න ආවට පස්සේ අපිට පුළුවන් ඒ කම්පැනිට ගිහිල්ලා ඒ කම්පැනියේ දැනට වැඩ යන පිළිවෙල අපිට නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කළා අපිට software එක අපි හදන software එක මොන වගේ වෙන්න ඕනේද කියලා අදහසක් ගන්න පුළුවන්. පුතාට තේරුණාද ඒක? ලොකු කම්පැනියක් නම් ලොකු කම්පැනියකට software එකක් හදන්න ඕන නම් දැනට ඒ කම්පැනිය දැනට පවත්වාගෙන යනවා නම් ඒ පද්ධතිය යන සිස්ටම් එක ගිහිල්ලා අපිට බලන්න පුළුවන් නේද? බලලා යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් නේද? හරි. පුතේ මතක තියාගන්න ඕන නිරීක්ෂණය කරන්න ඕන. ඔයා පද්ධතියක් ගන්න කලින් කොල්ලනේ. ඔයා හාබා ඒවා මේවා කියන්න කලින් හරි ඕක ගෙදර ගෙන්න කලින් පොඩ්ඩක් Taman shape එකේ ඔය ගෙවල් පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් check කරන්න ඕනේ මේක හැසිරෙන්නේ කොහොමද? තේරුණාද? මේක කොහොමද ගෙදර ඉන්නේ? නානවා කරනවද? හරියට පිළිවෙලට පිරිසිදුව ඉන්නවද? ඔය එළියට බහිද්දි පොෂ් වෙලා ආවට සෙන්ට් එකක් ගහගෙන ප්ලේට් ටික මේ පාට ටිකක් ගහගෙන ආවට ඕක නෙමෙයි ගෙදර ඉන්න විදිය පොඩ්ඩක් බලන්න ඕනේ. නිරීක්ෂණය කරන්න ඕනේ. හරි. පැහැදිලිද? නැත්තම් ළමයි කෙලවෙනවා. පැහැදිලිද? ඒ නිසා අන්නේව බලන්න නිරීක්ෂණය. නිරීක්ෂණය කරලා පොඩ්ඩක් තොරතුරු එකතු කරනවා. මෙයා නිකන් අර එළියේ ඉන්න විදිහට මේ විදිහටම පොඩ්ඩක් ඉන්නවා ඒ විදිහේ. නැත්තම් ළමයි නේ දැන් ගෙදරදී කන්නේ එහෙම සමහරලා අය දැන් බලන්නකො මෙහෙම ඔය පාටි වලට එහෙම ගියාම කට්ටිය කන්නේ කොහොමද? මේ නිකන් චූට මෙහෙ චූට කන්නේ. නේද? නිකන් කට අරින්නත් බෑ වගේ තමයි කන්නේ. හැබැයි පුතේ ගෙදර ගිහිල්ලා බලපංකෝ කකුල් දෙක උඩ තියාගෙන සෙටිය උඩ දාලා පොරහට අත දාලා මෙහෙම කෙලිම දෙපාර තුන් පාට බත් ටික ඇරලා දාන්නේ. හරි? එළියට යද්දි වෙනස්. ඒ නිසා ළමයි හොඳට නිරීක්ෂණය කරන්න ඕන. නිරීක්ෂණය කරලා හොඳින් තොරතුරු එකතු කර ගන්න ඕන. එහෙනම් ඒ ආයතනයට ගිහිල්ලා අපිට පුළුවන් මේ ආයතනයේ දැනට වැඩ යන විදිහ හරි පොඩ්ඩක් මේක යන විදිය කවුද එන්නේ මේකට යන්නේ කවුද මේක යාලා ඇවිල්ලා මොකද කරන්නේ කොහොමද මේ ගනුදෙනු වෙන්නේ අන්න නිරීක්ෂණය කරන්න. පැහැදිලිද? ඊළඟට පුතේ සම්මුඛ සාකච්ඡා දැන් එතන නිරීක්ෂණය කළා යම් තොරතුරු ටිකක් අපි එකතු කර ගන්නවා. නිරීක්ෂණය කළා යම් තොරතුරු ටිකක් අපි එකතු කර ගන්නවා. ඒ කියලා බෑ. හරි කියන්න බෑනේ පුතේ. අපි එනවා කියලා දැනගෙන පිළිවෙලට එදාට ඉන්නවද දන්නේ නැහනේ. තේරුණාද? අපි එනවා කියලා දැනගෙන
එදාට ලෑස්තිලා පිළිවෙලට නිකන් අර වගේ ඉන්නව දන්නේ නැහනේ. ඔය හොයන්න ඕනේ. පැහැදිලිද? ඊට පස්සේ ගිහලා සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා. ඈ සම්මුඛ සාකච්ඡා. එයාත් එක්ක, එයාගේ අම්මත් එක්ක, එයාගේ තාත්තත් එක්ක, අල්ලපු ගෙවල් වලුන් එක්ක පොඩ්ඩක් ප්‍රශ්න අහලා බලන්න ඕනේ. ඔයාට මොනවද ඕනේ? අවශ්‍යතාව මොනවද? එහෙම අහලා බලන්න ඕනේ ළමයි. හරි? පැහැදිලිද? ප්‍රශ්න අහලා බලන්න ඕනේ. අහලා බලලා එයාගේ අවශ්‍යතාව මොනවද? හරි ඔයාට මොනවද ඕනේ? හරි මේක ඇද්ද? තව ස්පීඩ් එකකින් ඕනේද? ස්ලෝද ඕනේ? හරිද? ඔයාගේ ආරක්ෂාව කොහොමද? හරි තව වෙන ආරක්ෂක විධි විධාන ඕනේද? හින්න දේවල් අහන්න ඕනේ ළමයි. මේ පද්ධතිය අවශ්‍යතාවය, ඒකේ කාර්යක්ෂමතාවය ඒවා මෙම අහන්න ඕනේ. හරි. ඊළඟට පුතේ සම්මුඛ සාකච්ඡා. ප්‍රශ්නාවලි කියන්නේ පුතේ ප්‍රශ්නාවලි කියන්නේ අපිට ඕනනම් පුළුවන්. දැන් ඔන්න නිරීක්ෂණය කරා. සම්මුඛ සාකච්ඡාවකුත් කරලා නිකන් ඉන්ටර්විව් එකක් වගේ කරලා තොරතුරු ගත්තා. ඊට පස්සේ එන පේපර් එකක් දෙන්න ඕනේ. මම අහන ප්‍රශ්න මම පොදුවේ ප්‍රශ්න ටිකක් අහනවා. මම පොදු ප්‍රශ්න ටිකක් අහලා මම දෙනවා මේකට ඔයාලට හිතන දේවල් ලියලා දෙන්න කියලා. හරි? තේරුණාද? ඒක ඉතින් ඔයා මේව කරන්නේ. බටු මෝජුවක් හදන්නේ කෙසේද? තාක්කාලි සම්බෝලයක් හදන්නේ කොහොමද? හරි? මොකක් හරි එහෙම නෙමෙයි මම මේ නිකන් උදාහරණයකට ගත්තේ. දැන් පද්ධතිය පැත්තෙන් ඔයා කියන්න ඕනේ. ඔයා පද්ධතියෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයා මේකේ පද්ධතිය ආරක්ෂාව පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ මොනවද? පැහැදිලි? ඊට පස්සේ ඔයා කිව්ව කාරණා වලට අමතරව තවත් ඔබ බලාපොරොත්තු නැමක් තිබෙයිද? මොනවා හරි අහන්න පුළුවන්. ඒකට එයා දෙන්නේ උත්තර. හරි? අපි මේකට පේමන්ට් ගේට් එකක් දැම්මොත් කොහොමද? අපි අහන ප්‍රශ්න. එයා ඊයෙන් උත්තර ටිකක් ගන්න ඕන. එක එක්කෙනාගේ ඒ කම්පැනි ඉහළ නිලධාරියෙක්ගෙන් පහළ නිලධාරියෙක්ගෙන් අදහසක් ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ පුතේ වාර්තා හෝ ලිපි ලේඛන පරීක්ෂා කිරීම. වාර්තා හෝ ලිපි ලේඛන කියන්නේ දැනට යාලා යම්කිසි පද්ධතියක් පවත්වාගෙන ගියා නම් එයාලා ලියලා තියෙන දේවල්, කරලා තියෙන දේවල්, ඩොකියුමන්ටරිස් පොඩ්ඩක් චෙක් කරලා බලලා එයාලට අවශ්‍ය කරන දත්තන යාලා පොත්පත්වල ලියන්නේ. එයාලට අවශ්‍ය කරන දත්තන යාලා පොත්පත්වල ලියන්නේ. හරි? එතකොට එහෙනම් මේ පද්ධති පොඩ්ඩක් චෙක් කරලා බලලා පරණ පද්ධතියක් තිබ්බනම් ඒ පරණ පද්ධතිවල තිබ්බ අඩුපාඩු අහලා නේද? පුතේ අන්නේවත් අහන්න ඕනේ. සමහර අය කියනවා මට අයියේ ඉස්සර පද්ධති දෙකක් තුනක් හිටියා. හරි? ඔයා මගේ හතරවෙනි පද්ධතිය. එතන පොඩ්ඩක් අහන්න ඕනේ. මං හතරනේ. අර තුනේ මොකද තිබ්බ අඩුපාඩු? ඒ තුන ඇයි ඔයා අයින් කරේ? මොකද්ද ඒකේ තිබ්බ අවුල? ඒකට වඩා මොකද්ද මගේ තියෙන හොඳ? පැහැදිලිද? දැන් මේ අඩුපාඩු මගෙන් ඉෂ්ට කරගන්න ඔයාලට පුළුවන්ද? ඔයා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? පැහැදිලිද? ඔයා මේ පද්ධතිය වලින් මොනවද කරගත්තේ? පැහැදිලිද? මේ පද්ධතිය වල ඔයා සැලකිය යුතු යම් දෙයක් කරගත්තද නැත්නම් ඔයා මේ පද්ධතිය ගැන සැටිස්ෆයිඩ් වෙනවද නැත්නම් ඒකේ අවුල්ද? ඒ නිසානේ අපි ඒකට ආවේ. අහන්න ඕනේ පුතේ. හරි. එහෙම බලන්න ඕනේ. වාර්තා හෝ ලිපි ලේඛන පරීක්ෂා කිරීම. පරීක්ෂා කරන්න. ඒ ලිපි ලේඛන ඩොකියුමන්ටරිස් පරීක්ෂා කරන්න. ඊට පස්සේ තව එකක් මූලාදර්ශ. මේ මූලාදර්ශ කියන්නේ මොකද්ද? මූලාදර්ශ කියන්නේ මොකක්ද? මූලාදර්ශයක් කියන්නේ දැන් ළමයි අපිට පුළුවන් එයා බලාපොරොත්තු වෙන જાතියේ දැන් එයා කියනවනේ යම් කිසි පද්ධතියක් මට හදලා දෙන්න කියලා. අපිට පුළුවන් අපි ගාව හදපු සාම්පල් වගේ තියෙනවනම් පොඩ්ඩක් බාගෙට වගේ හදපු ඩමීස් තියෙනවනම් පොඩ්ඩක් එයාට පෙන්නන්න නේද? අපිට පුළුවන් ඒක පෙන්නලා මෙන්න මේ වගේද වෙන්න ඕනේ. මේ වගේ දැන් ඔයාලා වෙබ්සයිට් එකක් හදන්න ගියාම පුතේ ඔයාලා තියෙන ටෙම්ප්ලේට්ස් එම ඕන තරම් පැහැදිලි. ඒ වගේ අපිට අපි මීට කලින් හදපු පද්ධති තියෙනවා නම් හරි අපි හදපු සාම්පල්ස් තියෙනවා නම් පොඩි ඩමියක් එයා වෙනුවෙන් හෝ හදන්න පුළුවන් ඩමියක් හරි තියෙනවා නම් අපිට පුළුවන් ඒක චුට්ටක් පෙන්නලා හරි පෙන්නලා මෙන්න මේ වගේද වෙන්න ඕනේ මේ වගේද වෙන්න ඕනේ. එයාගේ අදහස් ගන්න පුළුවන්. අදහස් ගන්න පුළුවන්. පැහැදිලි. දැන් ගයක් එහෙම හදන්න කවුරු හරි ආවොත් ඔයාලා දන්නවා අපි කියන ඔයා හදපු ඔයා කම්පැනියක් නේ ඔයා හදපු ගෙවල් මීට කලින් හදපු ගෙවල් පෙන්නන්න. ඒතර එයා පෙන්නනවා ගෙවල් මෙන්න මේ මම මෙන්න මේ හදපුවා මෙන්න මේකේ බාත්රූම් එක මෙහෙම හැදුවේ මෙහෙම හැදුවේ. එතකොට අපිට අයිඩියාස් දෙනවා. ඒතර ඒ අදහස් ටික ගන්න ඕනේ. හරි පැහැදිලිද? රයිට්. පුතාට තේරෙන්න ඕනේ. හරි. එහෙනම් නිරීක්ෂණීය සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි වාර්තා හෝ ලිපිගොනු පරීක්ෂා කිරීම මූලාදර්ශ. හරි. මෙන්න මේ කාරණා ටික පැහැදිලිවම ඔයාලගේ අච්චුපතේ තියෙනවා පුතේ. අච්චුපතත් චුට්ටක් බලන්න. එතකොට මේකේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. නිරීක්ෂණ සම්මුඛ සාකච්ඡා ප්‍රශ්නාවලි වාර්තා හෝ ලිපිගොනු පරීක්ෂණය මූලාදර්ශ. හරි නේද?
right න ටික අපි මේ පාඩමේ අවශ්‍යතා ටික හඳුනාගෙන යනවා හරිම ලේසි හරි පුතේ ඔන්න අපි යනවා දෙවෙනි එකට අපි චුට්ටක් මේක කියවලා දෙවෙනි එකට නෙමෙයි මෙන්න මේ නිරීක්ෂණය කියන්නේ මොකද්ද සම්මුඛ සාකච්ඡා කියන්නේ මොකද්ද ප්‍රශ්නාවලි කියන්නේ මොකද්ද වාර්තා හෝ ලිපිගුරු නිරීක්ෂණය කියන්නේ මොකද්ද මූලාදර්ශ කියන්නේ මොනවද කියලා චුට්ටක් ඔයාලගේ පොතේ සාකච්ඡා කරන්න තියෙනවා මෙන්න බලන්න පුතේ හොඳට බලන්න ඔය මම ඔය කිව්ව කාරණා ටික බලන්න නිරීක්ෂණය පද්ධති සංවර්ධනය ආරම්භක අවස්ථාවේදී පවතින පද්ධතිය එය පවතින ස්වභාවයෙන්ම නිරීක්ෂණය කිරීමෙන් තොරතුරු ලබා ගැනීම සිදුවේ. උපකල්පන ගොඩනැගීමට මේ වැදගත් වේ. පුස්තකාලයට ගොස් පුස්තකාලාධිපති පොත් නිකුත් කරන ආකාරයේ නිරීක්ෂණය කිරීම. හරි? ඔන්න ඔය වගේ දෙයක් අපිට පුළුවන් අලුත් සිස්ටම් එකක් ආවනම් අපි ඒ පුස්තකාලයට ගිහිල්ලා දැනට වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්. දැනට පවතින පද්ධතිය තියෙන විදිය කොහොමද ඒකෙන් ගන්න පුළුවන් තොරතුරු මොනවද කියලා අපි එතනින් ගන්න පුළුවන් අයිඩියා එකක් ගන්න එක තමයි පුතේ නිරීක්ෂණය කියන්නේ. හරි. එහෙනම් ඒ යටතේ පළවෙනි අනුමාත්‍රිකාව දාන්න නිරීක්ෂණය කියලා. ඒ යටතේ පොඩි කරුණක් ලියාගමු. නිරීක්ෂණය යටතේ දැනට අදාළ ආයතනය අපි ආයතනය කියලා මෙතනින් ගමු දැනට අදාළ ආයතනය දැනට නෙමෙයි මෙහෙම දැනට පද්ධතිය ක්‍රියාත්මක දැනට පවතින පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය එහෙම ලියන්න දැනට පවතින පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය කර දැනට පවතින පද්ධතිය ක්‍රියාත්මක කරන ආකාරය ඒ ආකාරයෙන්ම නිරීක්ෂණය කර යම් කරුණු ප්‍රමාණයක් ඒක රාශි කරගත හැක යම් කරුණු ප්‍රමාණයක් ඒක රාශි කරගත හැක යම් කරුණු ප්‍රමාණයක් ඒක රාශි කරගත හැක. දැන් උදාහරණයක් ලෙස අර කිව්ව විදිහට පුස්තකාලයක් නම් පුස්තකාලයට ගිහිල්ලා දැනට පොත් නිකුත් කරන විදිහ අපි පොඩක් බලනවා. එතකොට ඒක අපේ software එකෙන් ඒකට දෙන්න පුළුවන් විසඳුම අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි. පුතේ ඔන්න දෙවෙනි එක. සම්මුඛ සාකච්ඡා. කියවන්න පුතේ ඔක. මුහුණට මුහුණලා ප්‍රශ්න ඇසීම මගින් ලැබෙන පිළිතුරු විශ්ලේෂණය කර තොරතුරු රැස් කර ගනු ලැබේ. පුද්ගල ආකල්ප පිළිබඳව අවංක ලෙස කතා කිරීමට අවකාශ ලැබෙන බැවින් පුද්ගල අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනේ. පුස්තකාලාධිපති හමු වී ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම. හරි. එහෙනම් පුතේ ලියන්න මේකෙදී අදාළ ආයතනයේ විවිධ පුද්ගලයන් සමග. එහෙනම් අපේ දෙවෙනි එක මොකද්ද පුතේ? සම්මුඛ සාකච්ඡා. අදාළ ආයතනයේ විවිධ පුද්ගලයන් සමග මුහුණට මුහුණ හමු වී අදාළ ආයතනයේ විවිධ පුද්ගලයන් සමග මුහුණට මුහුණ හමු වී අදාළ ආයතනයේ විවිධ පුද්ගලයන් සමග මුහුණට මුහුණ හමු වී අවංක අදහස් ලබා ගැනීම මගින් කරුණු එකතු කරගත හැක. අවංක අදහස් ලබා ගැනීම මගින් කරුණු එකතු කරගත හැක. අවංක අදහස් ලබා ගැනීම මගින් කරුණු එකතු කරගත හැක. නිරීක්ෂණය දැන් මොකද්ද පුතේ? සම්මුඛ සාකච්ඡා. පැහැදිලිනේ? හරි. වීඩියෝස් බලන්න ඕනේ මම ඒකයි මේ ස්පීඩ් කියන්නේ. තුන්වෙනි එක පුතේ ප්‍රශ්නාවලි. බලන්න ප්‍රශ්නාවලිය යටතේ මොකද්ද තියෙන්නේ බලන්න. ව්‍යුහගත ප්‍රශ්නාවලියක් සැපේන අතර ලිඛිතව ලැබෙන පිළිතුරු විශ්ලේෂණයෙන් තොරතුරු ලබා ගනු ලැබේ. සකසන ලද ප්‍රශ්නාවලියක් පුස්තකාලාධිපතිට ලබා දී ඔහුගෙන් එය සම්පූර්ණ කර ගැනීම. දැන් පැහැදිලිද? හරි. එහෙනම් ප්‍රශ්නාවලිය. ලියන්න තුන්වෙනි එක පුතේ ප්‍රශ්නාවලිය. මොකද්ද? තුන්වෙනි එක ප්‍රශ්නාවලිය. මොකක්ද එන ප්‍රශ්නාවලියක් කියන්නේ? අපි software කණ්ඩායම හැටියට අපි දැනගන්න ඕන යම් කාරණා තියෙනවා නම් අපි පොඩ්ඩක් ව්‍යුහගත පේපර් එකක් විදියට ප්‍රශ්නෙත් එක්ක යාට ලියන්න ඉඩක් තියලා ප්‍රශ්නෙත් එක්ක යාට ඉඩක් තියලා ප්‍රශ්නෙත් එක්ක යාට ලියන්න ඉඩක් තියලා අපි යාට පොඩි ලිඛිතව පේපර් එකක් වගේ එකක් දීලා
එයාගෙන් ඒ පිළිබඳව අවංක අදහස් ගන්නවා විවිධ පුද්ගලයන්ගෙන්. එතකොට ඒ කරුණු ඇසුරින් අපි මේ පද්ධතිය හොඳින් ගොඩනගා ගන්න අවශ්‍ය කරන කාරණා අපි තවත් එකතු කරගන්න. හරි? ලියන්න පුතේ. අදාළ ආයතනයේ විවිධ පුද්ගලයන් වෙත 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 ප්‍රශ්න පත්‍ර ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සලස්වා ප්‍රශ්න පත්‍ර ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ සලස්වා ඒ හරහා තොරතුරු ලබා ගැනීම මේවා ළමයි මෙහෙම අතින් ලියලා නෝට් එකව හදාගත්තාම ඔයා මාර තැනකට එනවා. ඒකට ඒතර විභාගයට ප්‍රශ්න ලියන්න පුළුවන්. ඒ හරහා තොරතුරු ලබා ගැනීම. ඊළඟට හරි. ඊළඟට අපි යනවා පුතේ වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. මොකද්ද? වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. හරි. ඒක සරල දෙයක් නෙමෙයි. ආයතනයක ඇති වාර්තා හෝ ලිපිගොනු හෝ නිරීක්ෂණයෙන් තොරතුරු ලබා ගැනීම. පුස්තකාලයේ ඇති වාර්තා, පුස්තකාලයේ කාඩ්පත් ආදිය නිරීක්ෂණය කිරීම. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හරි? ඒක චූටි සටහනක් දාගමු පුතේ. ඊළඟ කාරණාව පොඩි සටහනක් දාගන්න. දැනට පවතින පද්ධතියේ විවිධ වාර්තා දැනට පවතින පද්ධතිය හරහා එක් රැස් වූ එහෙම ලියන්න. දැනට පවතින පද්ධතිය හරහා එක් රැස් වූ. ඒක මැනුවල් එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක කම්පියුටරයිස් එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැනට පවතින පද්ධතියේ එක් රැස් වූ වාර්තා හා ලිපිගොනු පරීක්ෂා කර දැනට පවතින පද්ධතියේ වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කර ඒ හරහා කරුණු එක් රැස් කිරීම. පස්වෙනි එක මූලාදර්ශන. පුතේ මොකද්ද මූලාදර්ශයක් කියන්නේ? බලන්න අල්ලගන්න මේ ටික. ස්ථාපනය කිරීමට අපේක්ෂිත පද්ධතියේ, ඒ කියන්නේ අපි දැන් අලුතින් හදන්න යන පද්ධතියේ සිස්ටම් එකේ අනුරුවක්, ප්‍රොටෝටයිප් එකක්, ඩමියක් කාර්ය මණ්ඩලයට සහ පරිශීලකයන්ට පෙන්වීමට සැලැස්වීමෙන් ඔවුන්ගේ අදහස් ලබා ගැනීම මෙමගින් සිදු කෙරේ. නව පුස්තකාල පද්ධතිය තිබිය හැකි ආකාරයේ දර්ශන වාර්තා සාම්පල් ආදිය පෙන්වීම. දැන් උදාහරණයක් ලෙස පුතේ හරි ගයක් හදන්න කලින් අපි ගේ ප්ලෑන් එක 3D විදියට 2D විදියට ඇඳලා දැන් පෙන්වන්න බැයිද? පුළුවන්ද බැයිද? අපිට බැයිද පුතේ ගේ හදන්න කලින් අපිට හොඳ 2D 3D වගේ ප්ලෑන්ස් දැන් අඳින්න පුළුවන්. තනිකර නිකන් ගෙදර ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන් කැමරා කරලා වගේ. හරි. ඒක වටින්නේ නැද්ද? වටිනවා. එතකොට ඒ වගේ දෙයක් පෙන්නලා අයගෙන් අදහස් ගන්න පුළුවන්. ගාඩන් එක මෙහෙම. හරි. පැහැදිලිද? මේ කාමරේ මෙතන තියෙන්නේ. මෙතනින් බලද්දි මෙහෙම view එක පේන්නේ. එහෙම හදන්න පුළුවන් ළමයි. ඇනිමේෂන්ස් දාලා ඔටෝමේට් කරලා හදන්න පුළුවන්. ඒ වගේ අපේ software එකෙත් පොඩ්ඩක් ඒ වගේ හදපු එකක් බාගෙට හරි හදපු එකක් පෙන්නලා එයාලගෙන් මේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. අපි හදන plan එකේ ඩමි එකක් හරි ඉන්ටර්ෆේස් එක හරි පෙන්නලා අදහස් ගන්න පුළුවන්. හරි? චුට්ටක් ලියාගන්න මූලාදර්ශය යටතේ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන පද්ධති අනුරුව කියන්නේ සත්‍යයක නෙමෙයි නේද? ස්ථාපනය කිරීමට අපේක්ෂිත පද්ධතියේ අනුරුවක් අදාළ කාර්ය මණ්ඩලයට පෙන්වා ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීම
ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීම. ඔන්න ඔය වගේ කාරණා පුතේ පළවෙනි මේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ පළවෙනි පියවර හෙවත් මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම කියන කොටසෙදී අපි සලකා බලනවා. අවශ්‍යතා හඳුනා ගැනීම කියන කොටසෙදී අපි සලකා බලනවා. හරි. හොඳ තැනකට එන්නේ ළමයි. පට්ට තියරි පාඩමක් මේක. පට්ට කම්මැලි. හරි. නිකන් ලියන්න තියෙන්නේ. නමුත් ඉතින් අපි මේක ඔයාලා ඉල්ලපු නිසා මම මේ කරන්න ගත්තේ. නැත්තම් මම මේක නොකර වෙන පාඩමක් කරනවා. නමුත් මේක විභාගෙට වැදගත් සහ ලකුණු කොට දාගන්න පුළුවන් ලේසි පාඩමක් නිසා එකත් කරලා දාමු. හරි. තියරි. හරි. ඊළඟට යනවා ළමයි දෙවෙනි එක මොකක්ද අපේ? විසඳුම් සැලසුම් කිරීම. designing the solution. හරි. ලියාගන්න පුතේ විසඳුම් සැලසුම් කිරීම දෙවෙනි එක. මොකද්ද? විසඳුම් සැලසුම් කිරීම. මේ පාඩම අපිට අද කොටසක් කරලා තව දවසක් දෙකක් කරද්දි මේ පාඩමත් ඉවරයි. මේකෙදි මහ ලොකු දෙයක් කරන්න නැහැ. අන්න දැන් සැලසුම් හදනවා. දැන් වැඩේ හරි ඕකේ. අදහස් ගත්තා. තීරණයක් ගත්තා හදනවා කියලා. හරි. තීරණයක් ගත්තා හදනවා කියලා. දැන් එහෙනම් හදන්න කෝඩ් කරන්න කලින් සැලසුමක් ගහන්න ඕන. ප්ලෑන් කරන්න ඕන. හරි. දැන් ගිහිල්ලා බැලුවා. ගෙදර ඉන්නවා හොඳට ඉන්නවා. දැන් තමන් බලාපොරොත්තු කියලා අන්න හොඳට ඉන්නවා. පිළිවෙලට ඉන්නවා. තමන්ගේ බලාපොරොත්තු විදිහට ඉන්නවා. තමන්ගේ ඩ්‍රීම් එක එයා වගේ හිතෙනවා. දැන් මොකද කරන්නේ? දැන් පුතේ කෝඩ් ගහන්න එපා. කෝඩ් ගහන්න කලින් පුතේ මොකද කරන්න ඕනේ? ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. විසඳුමට සැලසුමක් හදා ගන්න ඕනේ. හරි. සැලසුමක් හදලා තමයි මේක ක්‍රියාත්මක කරන්න ඕනේ. ගාන්න ප්ලෑන් එකකට දැන් අපි තීරණය කරලා ඉවරයි මේ පද්ධතිය හදනවා කියලා. දැන් පුතේ මේක ලස්සන ප්ලෑන් එකක් හදලා මේවල ඉන්ටර්ෆේස් කොහොමද වෙන්න ඕනේ? හරි මේවල දත්ත ගබඩා වෙන්න ඕනේ කොහොමද? හරි. පැහැදිලිද? ඔය වගේ ගොඩක් දේවල් අපි සලකා බලන්න ඕනේ. හරිනේ? හරි චුට්ටක් ඒකට අපි පොතේ තියෙන කාරණා ටික බලමු පුතේ. මෙන්න බලන්න මෙන්න මේ කාරණා ටික චුට්ටක් පළවෙනි පිටුවේ බලන්න. විසඳුම් සැලසුම් කිරීම දෙවෙනි එක යටතේ අපි කතා කරන්නේ. මෙම පියවර පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අනෙක් පියවර වලින් වෙනස් වන අතර හරි පද්ධතියේ විවිධ දේ සැලසුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. පද්ධතිය සැලසුම් කරණයේදී කරනු ලබන කාර්යයන් සමහරක් පහත පරිදි වේ. ඔන්න පුතේ මේ කාලෙදී අපි මේතරදී ඇත්තටම කරන්නේ අපි පද්ධතිය සැලසුම් කරනවා. හදන්න කලින් සැලසුම් කරනවා. සැලසුම් කරේ නැත්නම් පුතේ හදපු එක අපිට ගැළපෙන සැලසුමට එන්නේ නැති වුණොත් අන්න අවුලක් යනවා. ඒ නිසා පද්ධතිය කෝඩ් කරන්න කලින් අපි සැලැස්මක් හදලා ඒ සැලැස්මට අනුව තමයි අපි කෝඩ් කරන්න ඕනේ. හරි? එහෙනම් මේ බලන්න මෙන්න මේ වගේ දේවල් මේ අවධියේදී කරනවලු. මොනවද? මෘදුකාංග හඳුනා ගැනීම. ඒ කියන්නේ පුතේ. ඒ කියන්නේ මොකද්ද? මෘදුකාංග හඳුනා ගැනීම, මෘදුකාංග නිර්මිතිය හඳුනා ගැනීම. මොකද්ද පුතේ මෘදුකාංග හඳුනා ගන්නවා කියන්නේ? මොකද්ද පුතේ මෘදුකාංග හඳුනා ගන්නවා කියන්නේ? පුතේ මොකක් හරි සද්දයක් ඇහෙනවද චිරි චිරි ගාලා නෑ නේද? සද්ද අවුලක් නෑ නේද? හරි. මොකද්ද පුතේ මෘදුකාංග හඳුනා ගන්නවා කියන්නේ? දැන් මෙහෙමනේ. ටිකක් ලොකු software එකක් හදන්න නම් ලොකු software එකක් හදන්න නම් ටිකක් හොඳ Java ඒ වගේ හරි මොකක් හරි PHP වගේ programming language එකක් Python වගේ language එකක් තෝරගන්න ඕනේ. පොඩි චූටි මෘදුකාංගයක් හදනවා නම් ටිකක් visual basic වගේ චූටි මෘදුකාංගයක් තෝරගන්න ඕනේ. ඒ වගේ මේ අපි හදන්න යන software එකෙන් එයාගේ තියෙන අවශ්‍යතා ඉෂ්ට කරගන්න කෝඩ් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ වගේ අපි හදන Pascal වලින් බෑනේ දැන් දේවල් කරන්න. දැන් තියෙන අවශ්‍යතා ඉෂ්ට කරන්න Pascal වලට බෑ. ඔයාලා සිලබස් එකේ තිබ්බට. එතකොට ඕකට Pascal තෝරගෙන හරියන්නේ නැහැ. චූටි චූටි ප්‍රෝග්‍රෑමින් ටිකක් ඉගෙන ගන්න Pascal හොඳයි. ආරම්භක ලැන්ග්වේජ් එකක් විදිහට Pascal හොඳයි. නමුත් දැන් Python, Java වගේ softwares වලින් තමයි මේ වැඩ වෙන්නේ. ඒ නිසා පුතේ මේ අපේක්ෂිත මේ මොකද්ද? අපේක්ෂිත software එක හදන්න අපි පාවිච්චි කරන software එක මොකද්ද? ඒ software එකට ගැලපෙන කාර්ය මණ්ඩලයක් ඒකට software engineers ටිකක් අපේ කම්පැනි ඉන්නවද? හරි. ඒ කම්පැනි උන්ට මේ දේ කරන්න පුළුවන්ද? නැත්නම් බාහිරින් software engineers ලා hire කරන්න වෙයිද? ගොඩක් දේවල් හිතන්න තියෙනවා පුතේ. හරි. විසඳුම් සැලසුම් කිරීම යටතේ.
එහෙනම් මේ බලන්න ඒ යටතේ මෙන්න මේ ටික මේ මෘදුකාංග හඳුනා ගැනීම මෘදුකාංග නිර්මිතිය software architecture එක හඳුනා ගැනීම ඊළඟට පුතේ ඉන්ටර්ෆේස් එක අතුරු මුහුණත ලස්සන අතුරු මුහුණතක් එපැයි ඉන්ටර්ෆේස් එක හදන්න එපැයි එහෙනම් පරිශීලකයාට තිරේ දර්ශනය වන ආකාරය හා දත්ත ගබඩා සැලසුම අපි ආදර්ශනය කරන්න ඕනේ. ඒ කියන්නේ පුතේ දැන් අතුරු මුහුණත කියන්නේ ඉන්ටර්ෆේස් එක. දැන් තියෙන software එකක් ගන්නකො. software එකක් ගත්තත් ඒකේ හොඳ GUI එකක් තියෙනවනේ අතුරු මුහුණතක් තියෙනවනේ. ඒතර අතුරු මුහුණත ප්‍රධාන සාධකයක් ඕනම software එකක. ඒතර ඒක කොහොමද වෙන්න ඕනේ? ඒ වගේ මේ අතුරු මුහුණත් එක්ක ඒකේ ඇප්ලයි කරන දත්ත ටික කෙලින්ම ගිහලා ගබඩා වෙන්නේ database එකේ. ඔයා දන්නවා ඔයාලට නම් තියෙන access වගේ database එකක්. ඒ level වල තියෙන්නේ පුතේ අපිට MySQL කියන database වර්ගය. එතකොට මේ වගේ දත්ත ගබඩා වෙන්නේ කොහොමද? ඒ database ගැන අපි දල අවබෝධයක් ලබා ගන්න මේ කියන්නේ ඒ ගැන අයිඩියා එකක් ගන්න ඕනේ. හරි. ඊළඟට බලන්න පුතේ. ප්‍රධාන දෘඩාංග පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම. ඒ කිව්වේ ප්‍රධාන දෘඩාංග පද්ධති හා ඒවායේ සංඝටක හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් අපි මේ කම්පැනිටේ software එක හරි මොකක් හරි දාද්දි එයාලට අවශ්‍ය කරන තව අමතර මොන හරි මැෂින්ස් කීයක් හරි ගන්න ඕනේද නේද? එයාලට අවශ්‍ය කරන තව දෘඩාංග කොටස් මොනවද? හරි එයාලගේ මොන හරි තව මොනවද ගන්න ඕන බඩු බාහිර ආදිය. අපි මොනවද මේ වෙනුවෙන් තව ගන්න ඕන දේවල් මේකේ තියෙන තව මොනවද දෘඩාංග පිළිබඳ හොඳ අවබෝධයක් ප්ලෑන් එකක් ගන්න ඕන. හાર્ඩ්වෙයාර් කොටස් පිළිබඳව. ඊළඟට පුතේ එක් උපපද්ධති වල පරායත්ත බව හඳුනා ගැනීම. ඒ කියන්නේ දැන් උදාහරණයක් ලෙස බැංකුවක් ගත්තොත් බැංකුවට ATM මැෂින් මුළු software එකම ගහනවා නම් ATM මැෂින් එකක්. ඒක ඇතුලේ තව තියෙන්න පුළුවන් loan system එකක්. ඔහොම තියෙන්න පුළුවන්. ඒතකොට ඒවල තියෙන පරායත්ත බව. ඒ කියන්නේ ඒවල එක එකක් සම්බන්ධද? එහෙම නැත්නම් එකක් අනිකට සම්බන්ධ නැද්ද? හරි. ඒ ඇතුලේ තියෙන ඔයාලා දන්නවනේ යම්කිසි පද්ධතියක් හදද්දී මේ පද්ධතිය මං කියවනේ සංඝටක හේවත් උපපද්ධති තියෙනවා කියලා. ඒ උපපද්ධති අතර මං කියවනේ විවිධ සම්බන්ධතා තියෙනවා කියලා. අන්න ඒවා තේරුම් ගැනීම මේ පද්ධතිය මෙහෙම හදන්න පුළුවන්ද මෙහෙම මොනවද මේක ඇතුලේ තියෙන උපපද්ධති හඳුනා ගැනීම ඉතාමත් වැදගත් කාරණා. පැහැදිලිද? හරි. ඊට පස්සේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම. හරි. අපි දැන් මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දෘඩාංගය මේවා ඔන්න අපි හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ අපි එයාට කියන්න ඕනේ මෙන්න මේ හાર્ඩ්වෙයාර් කොටස් ටික ඕනේ මෙන්න මේ පාර්ට් ටික ඕනේ මෙන්න මේවා මේ බ්‍රෑන්ඩ් එකෙන් ගන්න ඕනේ. එතකොට තමයි මේකේ සිකියුරිටි එක මේවා වැඩි කියලා අපි ඒ දේවල් හොඳ අවබෝධයක් ගන්න ඕනේ. ඌට සල්ලි නැත්තම් ওই දේ කරන්න බෑ. පැහැදිලිද? ඒකේ තියෙන හાર્ඩ්වෙයාර් කොටස් මොනවද ඊළඟට අපි ගන්නෙ මොනවද හાર્ඩ්වෙයාර් කොටස් මොනවද මේකට ගන්න හાર્ඩ්වෙයාර් කොටස් වල වර්ගය මොනවද ඒවා පවා මෙතනදී තීරණය කරනවා. right. ඊට පස්සේ පුතේ මෘදුකාංග දත්ත ගබඩා අතුරු මුහුණක් පිළිබඳ යටිතල ව්‍යුහ නිර්මාණය කිරීම. මෘදුකාංග දත්ත ගබඩා අතුරු මුහුණක් පිළිබඳ යටිතල ව්‍යුහ නිර්මාණය කිරීම. යටිතල ව්‍යුහ කියපුතේ ප්ලෑන් එකක් අඳිනවා කියන එකයි. දැන් උදාහරණයක් ලෙස ඔයාලගේ O level වල නැහැ. ඔයාලා අහලා තියෙනවද ER diagrams කියලා වගේ? ඔයාලා අහලා තියෙනවද ER diagrams කියලා වගේ? ER diagrams අහලා නැද්ද? Entity relationship diagrams අන්න පුතේ ඔය data අපේ මැෂින් එකේ හැදෙන්න data ඒ පද්ධතියට අදාළ database එකේ view එක අපිට ඇඳලා දක්වන්න පුළුවන් plan එකක් අඳින්න පුළුවන්. ඒ වගේ අඳින්න විවිධ plans තියෙනවා. ඔය ER diagrams කියන ඔය අවධියේදී අඳින plan එකක්. හරි ඒවනම් වැඩි ඔයාලට ඕනේ නෑ ER ඔයාලට නෑ ඒ level වල තියෙන්නේ. මම දැක්ක O level සමහර ගුරුවරුත් ER අඳිනවා නමුත් අඳින එක හොඳයි. නමුත් එච්චර දුර යන්න අවශ්‍ය නෑ. syllabus එකේ ඒවා නැති නිසා අපරාධේ කියලා දෙන එක නම් හොඳයි. මටත් කියලා දෙන්න පුළුවන් කාලයත් එක්ක කාලය තිබ්බොත් කියලා දෙන එක හොඳයි. හරි නමුත් විභාගෙට එන්නේ නැහැ ER diagrams කියන එක. ඇත්තටම ER diagram එකක් කියන්නේ ඔයාලා දන්නවා ඔයාලගේ දැන් access වල දත්ත ගබඩා වෙන්නේ පුතේ tables වලනේ. ඒ tables වල කොහොමද දත්ත ගබඩා වෙන්නේ? table අතර මොනවද තියෙන සම්බන්ධතා? one to one ද one to many ද many to many ද? හරි මොනවද ඒවල primary keys, foreign keys, alternate keys, candidate keys, super keys, හරි composite keys කියන්නේ මොනවද? ඒක ඇතුලේ තියෙන මේ දේවල් දත්ත හඳුනා ගන්න අපිට view ER diagrams කියලා එකක් අඳින්න පුළුවන්. අන්න ඒ වගේ diagrams ඇඳලා මේක plan කරන එක තමයි මේකේ වැඩ. හරි ඊළඟට තව මොනවද පුතේ? තව පරීක්ෂණ සැලසුම් කිරීම. ඉදිරියේදී කරන්න තියෙන විවිධ පරීක්ෂණ සැලසුම් කරනවා. හරි දැන් අපි කෝඩ් කරාට පස්සේ මේක පරීක්ෂණ සැලසුම් කිරීමක් සිද්ධ කරන්න ඕනි පුතේ. පරීක්ෂණ සැලසුම් කිරීමක් සිද්ධ කරන්න ඕනි. හරි ඔන්න ඔය වගේ කාරණා මේ අවධියේදී සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන අපිට තුන්වෙනි පියවර. ඔය දෙවෙනි පියවරේදී ඔයාලා දැනගත යුතු කාරණා දල වශයෙන්. හරි. හරි. එහෙනම් පුතේ
අපි යමු වැඩේට. ලියාගන්න මාතෘකාව දෙවෙනි එක විසඳුම් සැලසුම් කිරීම. designing the solutions. designing the solution. හරි. ලියන්න චූටි සටහනක්. ලියන්න පොඩි සටහනක්. චූටි සටහනක් ලියන්න. මෙම අධ්‍යයනයේදී පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය කරන විවිධ සැලසුම් මෙම අධ්‍යයනයේදී පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය වන විවිධ සැලසුම් සිදු කරයි. ඒ අතරින් කිහිපයක් පහත දැක්වේ. පට්ට තීරි පාඩමක් තීරි විදිහට වෙලෙස්සටම කරනවා කීපයක් පහත දැක්වේ. එක මෙහෙම ලියන්න. පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය කරන මෘදුකාංග හඳුනා ගැනීම සහ පද්ධතිය නිර්මාණය කිරීමට අවශ්‍ය මෘදුකාංග හඳුනා ගැනීම සහ එම මෘදුකාංග වල නිර්මිතිය ආකිටෙක්චර් එක softwares වැඩ කරන්නේ එක විදිහට නිසා සමහර softwares වලින් සමහර දේවල් කරන්න බැරි නිසා ඒකේ නිර්මිතිය ගැන අවබෝධයක් ලබා ගැනීමත් වැදගත් වෙනවා. දැන් උදාහරණයක් ලෙස web based program එකක් ඕන නම් වඩා හොඳ මොකක්ද? දැන් යන ට්‍රෙන්ඩ් එකත් එක්ක web based program එකක් ඕන නම් වඩා හොඳයි PHP වගේ. තේරුණා? ඒ වගේ ඒක පැතිකඩ ඔස්සේ ඒවා තීරණය වෙනවා පුතේ. හරි? මෘදුකාංග හඳුනා ගැනීම සහ ඒ මෘදුකාංග වල මොනවද? නිර්මිතිය හඳුනා ගැනීම. හරි. දෙවෙනි පොයින්ට් එක ලියන්න. මෘදුකාංගේ අතුරු මුහුණත් අපි කියනවා ඉන්ටර්ෆේස් කියලා. user interface. මෘදුකාංගේ පරිශීලක අතුරු මුහුණත් user interface. මෘදුකාංගේ user interface ඒ කියන්නේ මොකද්ද? පරිශීලක අතුරු මුහුණත් නිර්මාණය විය යුතු ආකාරය සැලසුම් කරයි. මොන පාට දෙන්න ඕනේ, මොනවද දාන්නේ, මොන වගේ icons දාන්නේ, රූප දානවා නම් මොන වගේ වද කරන්නේ, මොනවද theme color එක. හරි. ඒවා. තුන්වෙනි එක. පද්ධතිය තුල භාවිතා වන විවිධ දෘඩාංග කොටස් හඳුනා ගැනීම. පද්ධතිය තුල භාවිතා වන විවිධ දෘඩාංග කොටස් හඳුනා ගැනීම. මොන වගේ දෘඩාංග කොටස්ද අපිට අවශ්‍ය කරන්න කියලා අපි හඳුනා ගන්නවා. හරි. දෘඩාංග කොටස් හඳුනා ගැනීම. 4 පුතේ 4 පද්ධතියේ පවතින උපපද්ධති සංඝටක මං කිව්වේ පද්ධතියක් ඇතුලේ තවත් පද්ධති තියෙනවා කියලා. පද්ධතියේ පවතින උපපද්ධති සහ ඒවා අතර පද්ධතියේ පවතින උපපද්ධති සහ ඒවා අතර අන්තර් ක්‍රියා හඳුනා ගැනීම. පද්ධතියේ පවතින උපපද්ධති සහ ඒවා අතර පවතින අන්තර් ක්‍රියා හඳුනා ගැනීම. පද්ධතියේ උපපද්ධති හඳුනා ගැනීම සහ ඒවා අතර පවතින ආන්තර් ක්‍රියා හඳුනා ගැනීම. පස්වෙනි එක. ලියන්න පුතේ.
පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම සඳහා උචිත පද්ධතිය තුල ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම පද්ධතිය තුල ක්‍රියාත්මක කළ යුතු වන එහෙම නැත්නම් පද්ධතියට උචිත දෘඩාංග සහ මෘදුකාංග අවශ්‍ය නම් ඒවා ගන්න වෙනවනේ පුතේ වෙනත් third party softwares ඕනේ නම් දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම හරි 6 වෙනි එක පුතේ ලියන්න මෘදුකාංග 6 වෙනි එක මෘදුකාංග දත්ත ගබඩා database දත්ත ගබඩා database දත්ත ගබඩා database දත්ත ගබඩා database හා අතුරු මුහුණත් සඳහා අවශ්‍ය ව්‍යුහය නිර්මාණය කිරීම ප්ලෑන් එක අඳිනවා වගේ අවශ්‍ය ව්‍යුහය නිර්මාණය කිරීම පුතේ දැන් මේ database එක ගන්න database එක කොහොමද එන්න ඕනේ කියලා ව්‍යුහයක් ආකිටෙක්චර් එකක් අඳිනවා ප්ලෑන් එකක් අඳිනවා වගේ වැඩ 7 වෙනි එක පුතේ ඒ පද්ධතිය හදද්දි ටෙස්ට් කරන්න ඕන ප්ලෑන් එක හදා ගන්නවා පද්ධතිය පරීක්ෂා කළ යුතු ප්ලෑන් එක හදා ගන්නවා පරීක්ෂණ සැලසුම කියලා අපි කියනවා ලියන්න පුතේ මෙහෙම පරීක්ෂණ සැලසුම් කිරීම මෙහෙම ලියන්නකො පද්ධතියට සිදු කළ යුතු පරීක්ෂණ සැලසුම් කිරීම මෙහෙම ලියන්න පද්ධතියට සිදු කළ යුතු පරීක්ෂණ සැලසුම් කිරීම හරි නේද හරි දැන් පුතේ ඔන්න දෙවෙනි පියවරත් හරි අද හොඳ පාඩමක් නේ දැන් උඹලට දැනෙනවා ඇතිනේ සිස්ටම් ඇඟට ටික ටික එනවා ඇති අර මේ ඇත්තටම මේ තියරි මෙහෙම ඉගෙනගෙන තිබ්බද දරුවෝ හොඳට සෙට් වෙන්න ඉගෙනගෙන තිබ්බද නැත්නම් මේ අද ඉගෙන ගත්තේ මම දන්නේ නැහැ කොහොමද කියලා නමුත් මේවා මෙහෙම ඉගෙනුවාම ඔයා ගොඩ යනවා ඒ කියන්නේ විභාගෙදී ලස්සරට මේ ප්‍රශ්න ටික ගොඩ දා ගන්න පුළුවන් වෙනවා කම්මැලි වෙච්ච අතෑරපු පාඩමක් වෙනවා ගොඩක් ළමයිගේ මේක හරි කම්මැලි අතෑරපු පාඩමක් මේක ගොඩක් ළමයි. හරි. එතකොට මේ 11 වසරේ පාඩම් මෙතන 10 වසරුන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් හොඳයිනේ බං මේක තේරෙන්නේ නැද්ද? මේක තේරෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. සීමා වෙන්න එපා, කොටු වෙන්න එපා. හරි කොටු වෙලා ඉන්න එපා. කොටු පයින්න. මොනවද? වැරදි හිතන්න එපා. ඒ කොටුවෙන් පයින්න ඕනේ. ඒ කොටුවෙන් පැනලා හිතන්න. වැරදි හිතන්න එපා. පැහැදිලිනේ? හරි. දැන් අපි පද්ධති සංවර්ධන ජීවන චක්‍රේ පියවර දෙකක් ඉගෙනගෙන ඉවරයි. අපි යනවා පුතේ තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවර තමයි විසඳුම් කේතනය කිරීම. විසඳුම් කේතනය කිරීම. coding part එක coding of the solution. හරි. පුතේ මේ දැන් මීට කලින් පියවරේදී අපි මොනවද පාවිච්චි කරන්න ඕනේ මෘදුකාංග මොනවද මේවට පාවිච්චි කළ යුතු මෘදුකාංග ගැන අපි සැලකිලිමත් වුණා ටිකක්. දැන් අපි තීරණය කරලා ඉවරයි ප්ලෑන් එක හදලා ඉවරයි මොකද්ද පාවිච්චි කරන මෘදුකාංගය මොකද්ද මේවට පාවිච්චි කරන මොකද්ද software එක මොකද්ද programming language එක කියලා තීරණය කරලා ඉවරයි. එහෙනම් මේ අධීරයේදී කරන්නේ තනිකර දැන් අපි හඳුනාගත්තා සැලසුම් හැදුවා ඔක්කොම හරි දැන් තියෙන ඉතින් වැඩේ පටන් ගන්න. දැන් පුතේ පරිගණකයේ අනුසාරයෙන් පරිගණක පද්ධතිය මේ කම්පියුටර්ස් පාවිච්චි කරලා software engineers ලට පුළුවන් මේක කෝඩ් කරන්න මේ විසඳුමට software එක හදන්න කෝඩ් කරනවා Pascal වලින් ඔයාලගේ language එකක් use කරනවා වගේ Pascal වගේ language එකක් පාවිච්චි කරලා A level වලදී නම් Python වගේ භාෂාවක් පාවිච්චි කරලා අපිට කෝඩ් කරලා මේක හදන්න ගන්න පුළුවන්. එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ කෝඩ් ඉතාමත් සරලව ලියන්න. හඳුනා ගන්න පුළුවන් විදිහට ලියන්න. ආගිය අතේ ලියන්නේ නැහැ. දැන් ඔයාලා නෝට් එකක් ලියද්දිත් ඉතාමත් වැදගත් නෝට් එක පිළිවෙලට ආයේ බලද්දි කියවද්දි තේරෙන්න ලියන්න. නේද? එතකොට මේක අප්ඩේට් කරද්දි වෙන කෙනෙක් හරි මේක බලලා අප්ඩේට් කරද්දි ඒකේ දෝෂ හොයාගන්න පුළුවන් වෙන්න. මේවා ලියන්න අපි ඉතාමත්
ඔළුවේ තියාගන්න ඕනේ. එහෙනම් මේකේ ඔය කාරණා ටික තමයි පුතේ දැනගන්න තියෙන. ඔතනින් එහාට දෙයක් නැහැ. එහෙනම් මේක තනිකරම ගැළපෙන මොකද්ද? ක්‍රමලේඛන භාෂාවක් පාවිච්චි කරලා දැන් අපි වැඩසටහන නිර්මාණය කිරීම තමයි පුතේ කෝඩ් කරනවා කියන්නේ. මේකට තමයි ඇත්තටම ඩෙවලොප්මන්ට් පාර්ට් එක කියන්නේ. එතනදී මතක තියාගන්න ඕන කාරණා තමයි software එක ඊටමත් කෙටි, ඊටමත් පහසු ක්‍රම ඔස්සේ හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. මෘදුකාංගයේ කාර්යක්ෂම වන ලෙස කේත ලියන්න ඕනේ. ඒ වගේම සරල යාවත් කාලීන කරන්න පහසු වන ලෙස කේත ලියන්න වග බලා ගන්න ඕනේ. හරි? රයිට්. එතකොට අපි චුට්ටක් පොතේ තියෙන ටිකක් බලමු පුතේ. හරි? මෙන්න එතනින් පස්සේ තියෙන්නේ විසඳුම් කේතනය කිරීම. බලන්න කියව ගන්න හැමෝම කියවන්න. ක්‍රමලේඛක සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන සැලසුම් කරන ලද පද්ධතිය කේතනය කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. ක්‍රමලේඛක කියන්නේ software engineer. එක කරන කවුරු හරි ක්‍රමලේඛකයා සුදුසු පරිගණක භාෂාවක් යොදාගෙන සැලසුම් කරන ලද පද්ධතිය කේතනය දැන් සැලසුම් කරලානේ තියෙන්නේ. සැලසුම් කරන ලද පද්ධතිය කේතනය කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. කේතනයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වේ. පද්ධතියක් නිවැරදිව කේතනය කිරීම මගින් පද්ධතිය පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීම යන වියදම සහ කාලය අවම කරගත හැක. අන්න පුතේ කෝඩ් එක හොඳින් නිසියාකාරව ගැහුවොත් අපිට පරීක්ෂා කරන්න වෙන කාලය, වියදම හැම දෙයක්ම අඩු කරගන්න පුළුවන්. එක හොඳින් මතක තියාගන්න. හරි පුතේ. ලියන්න විසඳුම් කේතනය කිරීම යටතේ මෙන්න මේ සටහන. මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ආයතනයේ කිව්වේ මේ software company එකේ පුතේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින් සුදුසු පරිගණක භාෂාවක් තෝරාගෙන මීට ඉහත පියවරේදී සුදුසු පරිගණක භාෂාවක් තෝරාගෙන මීට ඉහත පියවරේදී සැලසුම් කළ පද්ධතිය මීට ඉහත පියවරේදී සැලසුම් කර පද්ධතිය මීට ඉහත පියවරේදී සැලසුම් කළ පද්ධතිය මීට ඉහත පියවරේදී සැලසුම් කළ පද්ධතිය කේතනය කිරීම මෙහිදී සිදු කරයි. කේතනය කිරීම මෙහිදී සිදු කරයි. කේතනය කිරීම මෙහිදී සිදු කරයි. මෙසේ කේතනය කිරීමේදී කේත සරලව ලිවීමට සහ මෙසේ කේතනය කිරීමේදී කේත සරලව ලිවීමට සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කිරීමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වන පරිදි ලිවීමට කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි ලිවීමට වග බලාගත යුතුයි. එමගින් වග බලාගත යුතුයි. එමගින් පද්ධතිය පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට
නඩත්තු කිරීමට වැයවන කාලය සහ පද්ධතිය පරීක්ෂා කිරීමට සහ නඩත්තු කිරීමට වැයවන කාලය සහ වියදම වැයවන කාලය සහ වියදම අවම කරගත හැක වැයවන කාලය සහ වියදම අවම කරගත හැක අවම කරගත හැක හරිද පුතේ හරි පැහැදිලි හරි එහෙනම් අපි යනවා ඊළඟ 4 වෙනි එකට අපිට පියවර 6යි ඉගෙන ගන්න තියෙන්නේ හරි දැන් අපි ඔන්න 4ට යනවා මොකද්ද පුතේ 4 කම්මැලි මටත් කම්මැලි ඒකයි මම උගන්වන්න යන්නේ මේ පාඩම ටික කම්මැලි නමුත් කමක් නැහැ උගන්වන්න නැහැ මේක ඉවර කරලා දාන්න හරි පැහැදිලි විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම එහෙනම් ඒක විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම දැන් පුතේ අවශ්‍යතා හඳුනාගත්තා ඊට පස්සේ සැලසුම හැදුවා කෝඩ් කරා කෝඩ් කරලා ඉවර වෙද්දී අපිට පද්ධතිය ලැබෙනවද නැද්ද කෝඩ් කරලා ඉවර වෙද්දී අපිට පද්ධතිය ලැබෙනවද නැද්ද පද්ධතිය ලැබෙනවා දැන් පුතේ පද්ධතිය ලැබුණට මේ පද්ධතිය කෝඩ් කරලා ඉවරෙච්ච ගමන් අපි අදාළ ආයතනයට ගිහලා දෙන්නේ නැහැ අදාළ ආයතනයට ගිහලා දෙන්නේ නැහැ ඒකට හේතුව මේකේ දෝෂ තියෙන්න පුළුවන් මේකේ බග්ස් තියෙන්න පුළුවන් චෙක් කරන්න ඕනේ දෙන්න කලින් පැහැදිලිද ඔන්න ඔය චෙක් කරන්න විදි ගොඩක් තියෙනවා මම ඔයාලට කියන්න හරි එහෙනම් මේ අධීරයේදී ප්‍රධාන අරමුණ වෙන්නේ පුතේ දෝෂ निराකරණය කිරීම මේ අධීරයේදී ප්‍රධානතම අරමුණ වෙන්නේ මේ පද්ධතිය අපි කෝඩ් කරාට මේකේ තව විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන් වැරදි තියෙන්න පුළුවන් අන්නේ දෝෂ අපි හොයාගෙන ඒවා ඒ හොයාගත්ත සැනින් ඒවා නැවත හරි ගැස්සීම කේතයක තියෙන පුතේ දෝෂවලට කියනවා බග්ස් කියලා මොනවද කේතයක තියෙන දෝෂවලට කියනවා බග්ස් කියලා ඒ දෝෂ निराකරණය කරනවට අපි කියනවා මොනවා කරනවා කියලාද ඩීබග් කියලා මොනවද ඩීබග් කරනවා මොකද පුතේ කේතයක තියෙන දෝෂවලට කියනවා බග්ස් කියලා හරි ඒ දෝෂ निराකරණය කරනවට අපි කියනවා ඩීබගින් එහෙම නැත්නම් ඩීබග් කරනවා කියලා හරි කොහොම හරි මේ අධීරයේදී අපි ඒ පද්ධතියේ තියෙන නිර්මාණය කරපු පද්ධතියේ තියෙන විවිධ වූ දෝෂ අපි හඳුනාගෙන ඒ දෝෂ පවතී නම් බග්ස් පවතී නම් ඒවා පුතේ ඩීබග් කරන එක තමයි මෙතන ප්‍රධානතම අරමුණ වෙන්නේ හරි එතකොට මේක පරීක්ෂා කිරීමනේ ප්‍රධාන වශයෙන් පරීක්ෂා කිරීම මේ පරීක්ෂා කිරීම කරන්න පුතේ විවිධ ක්‍රම තියෙනවා හරි මුලින්ම සාමාන්‍යයෙන් කරන්න පුතේ මෙන්න මේක මොකද්ද ඒකක පරීක්ෂාව මේ ඒකක පරීක්ෂාව තමයි මුලින්ම කරන්නේ ඊට පස්සේ සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද දන්න අය කියන්න බලන්න ඒකක පරීක්ෂාවට පස්සේ මොකද්ද කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ඒකක පරීක්ෂාවට පස්සේ කරන්නේ මොකද්ද කියලා දැන් ඔයාලගේ මොකද්ද බලන්න කියන්නේ ඒකක පරීක්ෂාව මොකද්ද ඒකක පරීක්ෂාව කියන්නේ කියලා මම කියලා දෙන්නම් ඊළඟට සාමාන්‍යයෙන් කරන්නේ පුතේ සමස්ත පරීක්ෂාව සමස්ත පරීක්ෂාව උතනදී කියන්නේ නමුත් ඇත්තටම මේකට කියනවා ඒකාබද්ධ පරීක්ෂාව කියලා අපි A level වලදී නම් පාවිච්චි කරන්නේ මේක ඒකාබද්ධ පරීක්ෂාව කියලා නමුත් O level වල තියෙන එක පාවිච්චි කරමු මේකට කියනවා සමස්ත පරීක්ෂාව කියලා ඊළඟ එකට මොකද්ද කරන්න පුතේ ඊළඟට මොකද කරන්නේ ඊළඟට පද්ධති පරීක්ෂාව අන්තිමට තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව දැන් පද්ධතිය මේ පද්ධතිය සාමාන්‍යයෙන් පරීක්ෂා කරන විදි 4කට ස්ටෙප් 4කට තමයි කරන්නේ
මුලින්ම කරන්න පුතේ ඒකක පරීක්ෂාව මේකට ඉංග්‍රීසියෙන් කියනවා යුනිට් ටෙස්ටිං කියලා. සමස්ත පරීක්ෂාව නැත්නම් මේකට කියනවා ඒකාබද්ධ පරීක්ෂාව. integrated testing. integrated testing. ඊළඟට කියනවා පුතේ පද්ධති පරීක්ෂාව system testing. ඊළඟට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව acceptance testing. acceptance testing. හරි. මේ බලන්න පුතේ. අපි මොකද්ද ඒකක පරීක්ෂාව නේ? දල අදහසක් ගමු නෝට් ලියන්න කලින්. ඒකක පරීක්ෂාව. මොකද්ද පුතේ ඒකක පරීක්ෂාව කියන්නේ? ලොකු පද්ධතියක් හදන්න එක software engineer කෙනෙක් නෙමෙයි. මේකේ part ගොඩක් තියෙන්න පුළුවන්. උපපද්ධති ගොඩක් තියෙන්න පුළුවන්. පුතේ ඒක ඇතුලේ තියෙන උපපද්ධති ඒකේ තියෙන software කොටස් වෙන වෙනම දැන් අර මුලින් ඒකේ ලොකු පද්ධතියක නම් එක part එකක් හදන්න එක software engineer කෙනෙක්. තව part එකක් කරන්නේ තව software engineer කෙනෙක්. තව කොටසක් හදන්නේ තව කෙනෙක්. තව කොටසක් හදන්නේ තව කෙනෙක්. එහෙනම් unit by unit වෙනම ඒකක ලෙස අරගෙන පරීක්ෂා කරනවා. හරි? පරීක්ෂා කරනවා. හරි? අත පරීක්ෂා කරනවා අත වැඩද කියලා. හරි. ඊළඟ අත පරීක්ෂා කරනවා වැඩද කියලා. හරි. කට පරීක්ෂා කරනවා වැඩද කියලා. කන් දෙක ඇහෙනවද කියලා බලනවා. ඇස් දෙක පේනවද කියලා බලනවා. හරි. කකුල් දෙක වැඩද කියලා බලනවා. කෑල්ලෙන් කෑල්ල චෙක් කරනවා. යුනිට් ටෙස්ටිං. පද්ධතියේ පවතින ඒකක වෙනම පරීක්ෂා කිරීම. පුතේ යුනිට් ටෙස්ටිං. දැන් යුනිට් ටික හොඳට වැඩ කරන්නේ නැත්නම් ඒ වෙලාවේ බග්ස් වුණොත් ඒක ඒ වෙලාවේ හරි ගස්සනවා. ඊට පස්සේ පුතේ දැන් ඒක ඕකේ නම් ඊට පස්සේ මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා මුළු පද්ධතියම සම්බන්ධ කරාට පස්සේ සම්බන්ධ කිරීමේදී වෙන්වෙන්ව පැවති යුනිට් සම්බන්ධ කිරීමේදී ඇතිවන දෝෂ සහ මේවා එක්ව ක්‍රියා කරද්දී ඇතිවන දෝෂ හඳුනා ගැනීම සඳහා පුතේ සමස්ත පරීක්ෂාව කරනවා. හරි? සමස්ත පරීක්ෂාව කරාට පස්සේ සෑහෙන දුරට පද්ධතිය ඕකේ. නමුත් පුතේ අවසානයේදී නැවතත් අර ආයතනයට ගිහිල්ලා මේක කරන්න කලින් මේ හදපු ආයතනයේ software company එකේ තවත් ඉහළ නිලධාරීන් එක්ක එකතු වෙලා අවසාන වශයෙන් නැවතත් පරීක්ෂාවක් කරනවා. මොකද නැත්තම් ගැටලුවක් වෙන්න පුළුවන් අර දුන්නට පස්සේ errors එයිද නැද්ද කියන්නේ නැහැ කියලා තවත් තියෙන වැරදි අඩුපාඩු අඳුර ගන්න පද්ධතියම නැවතත් මුළු සිස්ටම් ටෙස්ටිං කරනවා. මේ දෙකම එක වගේ වුණාට මේක ටිකක් ඉහළ නිලධාරීන් එක්ක පවා මේක කරනවා. අන්තිමට පුතේ දැන් වැඩේ හරි. මේකත් පාස් කියන්නේ ඒකකෙන් ඒකකයක් හරි ගියා. එකට එකතු කරලා ඒක පරීක්ෂා කරද්දිත් ගැටලුවක් ආවේ නැහැ. ඒක තිබ්බ බග්ස් හදාගත්තා. ඊට පස්සේ කම්පැනිට බාර දෙන්න කරින් නැවතත් ඔක්කොම software engineersලා සහ system analystsලා එකතු වෙලා නැවත පරීක්ෂාවක් කරා. එතනදිත් අවුලක් නැහැ. එහෙනම් පුතේ දැන් ඕකේ. අන්තිමට ප්‍රතිග්‍රහණ පරීක්ෂාව පුතේ නේද? මේ දැන් අපි අපේ කොල්ලෝ දන්නවා නේද? කොල්ලෝ දන්නවා තමන්ට පද්ධතියක් දෙන්න කලින් කෙල්ලන්ව දෙමව්පියෝ arrange කරනවා. මුලින්ම ඉස්සරහම උගන්වනවා තේ එක හදන්න. ඊට පස්සේ බත් උයන්න. හරි? ඔය වගේ දේවල් ඔක්කොම උගන්වනවා. යුනිට් එකෙන් යුනිට් එක උගන්වනවා. අඩු ගානේ ගෙදර යද්දි මේ තේ එකවත් හදන්න ඉගෙනගෙන යමන් කෙල්ලේ නැත්තම් තොට තේ එකක්වත් හදන්න බෑ කියලා මගේ නම තමයි කැත වෙන්නේ කියලා මේව උගන්වනවා ළමයි. හරි? ඕව උගන්වලා උඹලත් එහෙමයි ළමයි. මේව උගන්වලා තමයි යවන්න ඕනේ කාට. හරි? ඊට පස්සේ සමස්ත පරීක්ෂාව. අන්තිමට අම්මා තාත්තා උපදෙස් දෙනවා ඔබ මේ ඔක්කොම එක දවසේ වැඩ කරන්න වෙනවා. ගෙදරකට ගියාම දැන් මට කරලා පෙන්නපන් කියලා ඕවා මේව උගන්වනවා. හරි? නේද? අන්තිමට පද්ධති පරීක්ෂාව. අවසාන වශයෙන් නැවතත් එළියට යන්න කලින් හරි? අර කැන්දන් එන්න කලින් නැවතත් දෙමව්පියෝ ඔක්කොම පරම්පරාවම එකතු වෙලා මේකට උපදෙස් දෙනවා. උඹ මෙහෙම කරපම් මෙහෙම කරන් දැන් උඹ හරි දැන් උඹ හැසිරෙනවා හරි දැන් නම් ටිකක් උඹ නානවා දැන් නම් උඹ ටිකක් තේ එකක් හදන්න දන්නවා දැන් නම් උඹ ටිකක් මේ බත් ටිකක් හොයන්න දන්නවා කියලා දැනුවත් කිරීමක් කරනවා. අන්තිමට පුතේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවදී කෙලව ගන්න උනුත් ඉන්නවා. මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ පුතේ අන්තිමට ඇත්තරම නිකන් අර නේද? අර හරියට කොතන වගේද නිකන් අර අන්තිමට ළමයි ඔක්කොම හරි දැන් අර අන්තිමට අර හෙප්පුව අරගෙන ගිහිල්ලා දීලා ඔන්න පොඩ්ඩක් ඇවිදිනවා බලලා ඔතන අනාගත්තොත් ඒත් ඉවරයි. ගිහිල්ලා ඔක්කොම කරලා එදා තමයි කැමැත්ත දෙනවද නැද්ද කියලා තීරණය කරන අපේ කොල්ලෝ. අපේ කොල්ලෝ එහෙම නිකන් අපේ කොල්ලන් එහෙම නිකන් ගන්න බෑ. නැද්ද කොල්ලනේ? ඈ නිකන් මේ එහෙම ගන්න පුළුවන්ද අපේ කොල්ලන්? එහෙම බෑ. අපේ කොල්ලන් අත්වත් කරගන්න නම් සෑහෙන පරීක්ෂණ සමත් වෙන්න ඕනේ. හරි? මේ තුනම සමත් වුණත් බෑ. ඈ මේ තුනම සමත් වුණත් බෑ.
අපේ කොල්ලන්ගේ නැන්දම්ම කොල්ලන්ගේ අම්මා අවසර දෙන්න ඕනේ පුතේ. ඒක හොඳයි වගේ කියලා අවසර දෙන්න ඕනේ. එහෙම නිකම් මේ ආවට ගියාට අපේ කොල්ලන්ව ගන්න බෑ. ඒ ජයග්‍රහණය ලබන්න බෑ කෙල්ලන්ට. හරි කෙල්ලෝ ලබන ලොකු ජයග්‍රහණයක් මේ ස්ටෙප් එකට එනවා කියන්නේ. ඒ නිසා ඒකකෙන් ඒකකය තමන්ගේ යුනිට් එකෙන් යුනිට් එක සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඒව ඔක්කොම එකතු කරලා වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. අවසානයේදී තමන්ගේ ගෙදරින් යන්න කලින් නැවතත් අවසාන පරීක්ෂාව කරන්න ඕනේ. අන්තිමට එහෙ ගියාට පස්සේ එහෙනුත් පාස් වෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. පැහැදිලිද? හරි නේද? හරි. එතකොට මේකට කියනවා යුනිට් ටෙස්ටිං. මේකට කියනවා මොකද්ද පුතේ? ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං. මේකට කියනවා සිස්ටම් ටෙස්ටිං. මේකට කියනවා ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. හරි වගේ පරීක්ෂණ හතරක් තියෙනවා. හරි ඔය හතර ගැන අපි ලියාගමු. නමුත් ලියාගන්න අපි පොතේ තියෙන කාරණාත් එක්ක පෙළගස්සලා ලියාගමු. හරි ලියාගෙන අපි බලමු කොහොමද මේ වැඩේ ආරම්භ කරන්න කියලා. හරි පුතේ එහෙනම් ලියාගන්න විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම යටතේ චූටි සටහනක් දාගන්න මෙහෙම. චූටි සටහනක් දාගන්න මෙහෙම. චූටි සටහනක් දාගන්න මෙහෙම. මෙම අධ්‍යයෙහි ප්‍රධාන අරමුණ වන්නේ පද්ධතිය නිර්මාණය කළ පසු පවතින මෙම අධ්‍යයෙහි ප්‍රධාන අරමුණ වන්නේ පද්ධතිය නිර්මාණය කර පසු පවතින දෝෂ නිරාකරණය කිරීමයි. දෝෂ නිරාකරණය කිරීමයි. හරි එසේ දෝෂ හඳුනාගත් විට ඒවා නිරාකරණය කිරීමද මෙහිදී සිදුවේ. අදාළ පද්ධතිය මගින් ලබා දෙන විසඳුම් පරීක්ෂා කිරීම පියවර කිහිපයකට සිදු කරයි. හරි 1 2 3 4 කියලා දාලා ලියාගන්න. යුනිට් ටෙස්ටිං, ඉන්ටග්‍රේටඩ් ටෙස්ටිං, සිස්ටම් ටෙස්ටිං, ඊළඟට ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං ලියාගන්න. ඊට පස්සේ මේ 1 2 3 4 මේ නැත්තම් පල්ලෙහාට ලියුවත් කවන්නේ නැහැ. කොහරි මෙයා එක මෙයා දෙක මේක කරලා තමයි මේකට යන්නේ, මේක කරලා තමයි මේකට යන්නේ, මේක තමයි අන්තිමට කරන්න පුතේ ඇක්සෙප්ටන්ස් කියන්නේ ඒක අන්තිමට එකඟ වීමේ පරීක්ෂාව. එයාලා එකඟ වෙන පරීක්ෂාව. අන්තිම එක පුතේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මම දාන්නම් පොත අච්චුපත දාන්නම්. නේද පුතේ? පේනවනේ? ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. ඊට පස්සේ පද්ධති පරීක්ෂාව කියන්නේ මොකද්ද? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ මොකද්ද? සමස්ත පරීක්ෂාව කියන්නේ මොකද්ද? ඒකක පරීක්ෂාව කියන්නේ මොකද්ද කියලා අපි වෙනම ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ පද්ධති පිහිටුවීමෙන් පස්සේ ඒක පිහිටවන්නත් ක්‍රම කිහිපයක් තියෙනවා පුතේ. එතනින් පස්සේ ඉවරයි. ඊට පස්සේ පද්ධතිය නඩත්තු කිරීම කියන කාරණාව තියෙනවා. මේ අපි කතා කරන්නේ 4 වෙනි පියවරනේ නේද? ඔව් 4 වෙනි පියවරෙන් පස්සේ අපිට තව පියවර 2යි තියෙන්නේ. පද්ධති නඩත්තු කිරීමෙන් ඉවරයි. ඊට පස්සේ පද්ධති සංවර්ධන ආකෘති ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා පුතේ. පද්ධති සංවර්ධන ආකෘති කතා කරාට පස්සේ අපටසිරි ඉවරයි. ළමයි බොහෝ විට මේ පාඩම ලබන සතියේ පැය දෙකෙන් අපිට ඉවර කරන්න පුළුවන්. පැහැදිලිද? ලබන සතියේ අපිට මේක ඉවර කරන්න පුළුවන්. ලබන සතිය කියන්නේ සෙනසුරාදා. අද සෙනසුරාදා පුතේ. බ්‍රහස්පතින්දා අපිට
මේ වැඩේ අවසන් කරන්න පුළුවන්. හරි. පැහැදිලි. එතකොට මේ පාඩමත් ඉවර. බලන්න ලොකු පාඩම් ටිකක් මම ලස්සනට quality වලට ඉවර කරනවා. අපි බදාදු උදේ සෙමින එකක් දාන්න plan කරලා තියෙන්නේ. හරි. බදාදු උදේ සෙමින එකක් දාන්න plan කරලා තියෙන්නේ. මම ඒක හෙට group එකේ දැනුවත් කරනවා හැමෝම group එකේ ඉන්න. මම දැන් group එක open කරනවා. අද දවසේ ඔයාට තේරිච්ච දේවල් කොහොමද කියලා පොඩි idea එකක් දෙන්න. මේක නම් පට්ට boring ඇති. සෑහෙන කම්මැලි ඇති මේ පාඩම. නමුත් අවුලක් කරගන්න එපා. විභාගෙට එන මේ කොටස ඔයා හොඳට ගොඩ දාගන්න අවශ්‍ය කරන කාරණාව ලබන සතියේ මේක ඉවර කරනවා. ඊට පස්සේ අපි නැවතත් අලුත් පාඩමකට යනවා. හරිද? අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න පුතේ. මම මේ මාසේ ගොඩක් ඔයාලට ටෙන්ෂන් කළේ නෑ. නමුත් දැන් අපි ලබන මාසේ ඉඳන් කොහොමත් බදාදා දිනයක් දාද්දි ෆ්‍රී කරන්න එක දවසයි ළමයි. අනිත් එක මම group එකට දානවා link එක එන්න බැරි වෙන්න එහෙම තමයි හදලා තියෙන්නේ. ෆ්‍රී කරනවා එක දවසක් ඔයාලා වෙනුවෙන්. හැමෝම මං වෙනුවෙන් මුදල් ගෙවපු දින දෙකකුත් තියෙන්න එපා. අපි වෙනුවෙන් යම් කාලයක් තියෙන්න එපා නේද? එහෙනම් group එකට comment එකකුත් දාන්න. එතකොට මේ වගේ දින ටිකක් අපි පවත්වාගෙන යනවා. tuts ඒ ටික ඔක්කොම website එකේ දානවා. පසුගිය පාඩම් ඔක්කොම videos විදිහට website එකේ දානවා. ඒ ඔයාලාගේ register fee එක ගෙවුවා කියලා ඔයාලට කිසිම පාඩුවක් මේකට වෙන්නේ නැහැ. ඊට වඩා වැඩියමක් අනිවාර්යෙන් ලැබෙනවා. හරි පුතේ එහෙනම් අද දවසේ වැඩ ඉවරයි. පොඩ්ඩක් comment එකක් දාන්න අද දවසෙත් හැමෝටම තෙරුවන් සරණයි.